කීපයක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ මොඩල් පේපර්ස් වලින් ඔයගලන්ට අලුත් ප්‍රශ්න දැන් අපි පාස් පේපර්ස් වලදී අපි කතා කරලා තියෙනවා පාස් පේපර්ස් ටික අපි කතා කරලා තියෙනවා 2019 එකත් අපි කතා කරා වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේත් අපි කතා කරා ප්‍රශ්න කීපයක් මම හිතන්නේ චුට්ටක් අපිට මිස් වුණා අපි ඒකත් නැවත කතා කරමු මේ ටික ඊට අමතරව මම දැන් මේ මාසය තුල මම ඔයගොල්ලන් ලබා දීලා තියෙනවා මොඩල් පේපර්ස් 4ක්. ඒතර මේ 4 එක දවසට එක ගානේ අපි කතා කරනවා. එතකොට මේක ඕගොල්ලෝ කරලා තියෙන්න ඕන. මේක දැන් අද දැන් පළවෙනි එක අපි කතා කරා. එතකොට පළවෙනි එක ඔයගොල්ලෝ කරලා තමයි මෙතනට සම්බන්ධ වෙලා ඉන්න ඕන. එතකොට අපිට පුළුවන් අපි කොච්චරක් හරිද වැරදිද කියලා හොයාගන්න. දැන් ඔයගොල්ලෝ බලා ගන්නවා දැන් අපිට පන්ති කරන්න තියෙන්නේ ඇත්තටම තව සතේ වලින් ගත්තොත් දවස් වලින් ගත්තොත් දවස් 8ක් වගේ තමයි තියෙන්නේ. ඒ දවස් 8 අපි පේපර්ස් 8ක් කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට මේ පේපර්ස් ටික කරගන්නවා කියන්නේ ඔයගලන්ට අනිවාර්යයෙන්ම ඒකක් ගන්න පුළුවන්. ගැටලුවක් නැතුව. ඒතකොට ඔයගලන්ගේ දැන් මේ මෙච්චර කල අවුරුදු දෙකක් තිස්සේ ඔයගොල්ලෝ හොඳට මහන්සි වෙලා කරගත්ත දේ අවසාන කොටස තමයි මේ. ඒතකොට මේ කොටස ඔයගොල්ලෝ අතහැර ගන්න එපා. මේ කොටස මහන්සි වෙලාම කරගන්න. එහෙම කරොත් තමයි ඔයගලන්ට අනිවාර්යයෙන්ම ඒකට යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මෙච්චර කල් ඔයගොල්ලෝ හොඳ තත්ත්වයක ඉඳලා මේ මාස කීපෙ ඔයගොල්ලෝ ඩ්‍රොප් වෙලා ඔයගොල්ලන්ගේ වැඩ කටයුතු වල අදාළ වෙලා හිටිය මේ මාස දෙක නැවත පණ ගහලා වගේ ඉන්න 2021 හරි මම මේ ටික කරනවා කියලා මහන්සිලා මේ ටික කරගන්න අනිවාර්යයෙන්ම ඒකට යන්න පුළුවන්. ඉතින් මෙච්චර කල් මහන්සි වෙච්ච එකේ මේ මාස දෙක අනිවාර්යයෙන්ම මහන්සි වෙලා හොඳට පාඩම් වැටි කරලා මේ ප්‍රශ්න වලට උත්තර ලියලා ගැටලු තියෙන ඒවා අපි සාකච්ඡා කරමු. සාකච්ඡා කරලා ඒකක් ගන්නවා කියන පරමාර්ථයෙන් වැඩ කරමු. right? අපි එහෙමනම් පටන් ගමු පේපර් එක. හරි අපි MCQ ටික කරන්න ගමු. ඔයගොල්ලත් එතකොට පේපර් එක අතට අරගෙන මාක් කරගන්න උත්තර මාක් කරගන්න ඔයගොල්ලන්ගේ පේපර් එකේ. හරි පළවෙනි එක අහන දත්ත සමග සංසන්දනය කිරීමේදී තොරතුරු ලෙස වර්ගීකරණය කළ හැක්කේ. තොරතුරු වෙන්නේ මොකක්ද කියලා. ඒකට අපිට තොරතුරක් විදිහට මේ ටිකෙන් ගන්න වෙන්නේ කාලසටහන. කාලසටහන කියන එක අපේ දත්තයක් සකස් කරලා තමයි තොරතුරක් විදිහට තමයි මේ කාලසටහනක් කියන එක නිර්මාණය වෙන්නේ. අපිට ඕන වෙන විදිහට කාලසටහනේ පීරියඩ් දාලා ගුරුවරුන් හරේ පන්ති අපිට ඕන විදිහට සයින් කරන්න බෑ. එහෙනම් අපි අනිවාර්යයෙන්ම කාලසටහන කියන එක තොරතුරක් විදිහට ගන්න පුළුවන්. ඊළඟ පරිගණක සඳහා යතුරු පුවරුව කීබෝඩ් හඳුන්වා දීම සිදු වූයේ අපිට කීබෝඩ් එකක් භාවිතා කරන්න අපිට හම්බෙන්නේ මේ තෙවන පරම්පරාවේ. තෙවනි පරම්පරාවේදී. ඊළඟට බලන්න පහත ප්‍රකාශ සලකන්නේ L1. ඒ කියන්නේ level 1 කියන එක කැෂ් මෙමරි නිහිත මතකය මධ්‍ය සැකසුම් ඒකකය තුල පිහිටයි කියන මධ්‍ය සැකසුම් ඒකකය තුල තියෙන්නේ කියලා මේක. එතකොට ඒ කතාව අපිට ගන්න පුළුවන් හරි කියලා level 1 කියන එක අනිවාර්යයෙන්ම process එක ඇතුලේ තියෙන්නේ. ඊළඟට කියනවා දෘඩ තැටියක වඩා වැඩි ධාරිතාව නම්‍ය තැටියක. නම්‍ය තැටි කියන්නේ floppy disk එක. floppy disk එකකට නැහැ මේ hard disk එකට වඩා වැඩි ධාරිතාවක් නැහැ. එහෙනම් ඒක අපිට ගන්න බෑ. ප්‍රධාන මතකය යනු නැශ්‍ය මතකයකි. ඒතර ප්‍රධාන මතකය කියලා අපි අදහස් කරන්නේ බොහෝ වෙලාවට RAM එක. RAM එක කියන එක නැශ්‍ය. ඒ කියන්නේ කරන්ට් එක ගිය ගමන් මේකේ තියෙන දත්ත සියල්ලම නැති වෙලා යනවා. එහෙනම් ඒක හරි. එහෙනම් A හා C හරි අපි හතරවෙනි උත්තරේ ගමු. ඊළඟ හතරවෙනි ප්‍රශ්නේ බලන්න. දත්ත කියවීමේ වේගය අඩුම උපාංගයේ සිට. ඒතර වේගය අඩු එකේ ඉඳන් වේගය වැඩි එක දක්වා කියන්න ඕනේ. එතකොට වේගය අඩුම දැන් මේ ටික ගත්තාම අපි දන්නවා වේගය අඩුම වෙන්න රෙජිස්ටර් මතකයක ඔයලාගේ වේගය අඩුම වෙන්නේ නැහැ. වේගය වැඩිම කවදා සංයුක්ත තැටිය වෙන්නේත් නැහැ. වේගය වැඩිම සංයුක්ත තැටිය වෙන්නේත් නැහැ. එහෙනම් මෙතන අඩුම එක අපිට ගන්න පුළුවන් මෙන්න මේ සංයුක්ත තැටියේ ඉඳන් තමයි අඩුම එක. අපි දන්නවා වැඩිම වේගයක් තියෙන රෙජිස්ටර්. ඒතකොට රෙජිස්ටර් කියන එක අවසානයේට එන්න ඕනේ. ඒතකොට මේ උත්තර දෙකේ තමයි රෙජිස්ටර් කියන එක තියෙන්නේ.
එතකොට අපි මෙහෙම බලාගෙන ගියාම මෙතන මේ වෘත්ත ඇටය සහ සංයුක්ත ඇටය කියන එක ගත්තාම සංයුක්ත ඇටය කියන එක CD එක කියන්නේ කම්පියුටර් එකෙන් එළියේ තියෙන්නේ. කම්පියුටර් එකෙන් එළියේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි ඒකේ වේගය අඩුයි කියලා ගන්නවා වෘත්ත ඇටයට වඩා. එහෙනම් අපි දෙවෙනි උත්තරේ තමයි හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට ගන්න. එතකොට ඔයගොල්ලන්ගේ මාක් කරගන්න උත්තර ටික මොනවාරි ගැටලුවක් තියෙනවා ඔයගලන්ට අහන්න පුළුවන් මම මයික් එක ඔයගලන්ට ඔන් කරන්න දීලා තියෙන්නේ. ඒකට ඔයගලන්ට ගැටලු තියෙනවා සාකච්ඡා කරන්න පුළුවන්. හරි ඊළඟ ප්‍රශ්න වලට යමු. දැන් හතරවෙනි ප්‍රශ්න කතා කරේ. පස්සේ ප්‍රශ්න නම් බලමු. ෆැක්ස් යන්ත්‍රයක්. ෆැක්ස් යන්ත්‍රයක් කරා ෆැක්ස් පිටපතක් යෑම හා ලැබීම. දත්ත නාලිකා තුළින් සිදුවන කුමන ආකාරයේ දත්ත සංනිවේදනය. අපි දන්නවා ෆැක්ස් එකක් යවන වෙලාවට එයාට ලැබෙන්න බෑ. ලැබෙන වෙලාවට එයා යවන්න බෑ. එහෙනම් ඒක අර්ධ ද්විපත විදිහට half duplex කියන එකයි අපිට එන්නේ. 6 වෙනි එක බලමු BCD අගයක් විය නොහැකි. අපි දන්නවා BCD අගයක් නම් අනිවාර්යයෙන්ම බිට් 4ෙන් පෙන්නන අගය 0.9 අතර අගයක් වෙන්නම ඕනේ. 0.9 අතර අගයක් වෙන්නම ඕනේ. එතකොට මේක අපි ගත්තාම BCD අගයක් විය නොහැකි එක අහන්නේ. එතකොට මේ අපි හතරකට මේ විදිහට වෙන් කරගෙන ඔයාලා බලන්න මේකේ අගය. මේකේ අගය බලන්න හතරකට වෙන් කරගෙන. එතකොට හතරකට වෙන් කරගත්තාම ඔය විදිහට බලන්න බයිනරි ඩෙසිමල් කරලා ඕගොල්ලන්ට 0.9 අතරට වඩා වෙන අගයක් එන්නේ. වෙන අගයක් එන්නේ මොකක් හරි තියෙනවද කියලා. ඒතකොට ඔයගොල්ලන්ට මෙන්න මෙතන බැලුවහම පේනවා මෙන්න මේ 1.1 කියන්නේ 10. ඒතකොට 10 කියන එක 0.9 අතර නෙවෙයි. ඒක නිසා අපිට කියන්න පුළුවන් BCD එකක් තියෙන්න හැකි එක දෙවෙනි උත්තරේ. මෙන්න මේ දෙවෙනි උත්තරේ. ඊළඟ 7 දීලා තියෙන සංඛ්‍යා ටිකක් පිළිබඳ පහත කුමක් සත්‍ය වේද? එතකොට මේවා ඔක්කොම අපිට සිද්ධ වෙනවා 10 පාදයට. එහෙම නැත්නම් ඩෙසිමල් වලට හරව ගන්න. එහෙම නැතුව මේක අපිට හොයන්න ටිකක් අමාරුයි. එතකොට 680 කියන 10 පාදයෙන් තියෙනවා. ඒක ඔයගොල්ලන්ට මතක ඇති. අපි දැන් මේවා කීප පාරක්ම කතා කරලා තියෙන නිසා මේක කොහොමද අපිට මේ හරව ගන්න. එහෙම නැත්නම් අනිත් ඒ කියන්නේ දශම ස්ථාන වලට හරවන්න කියලා. උදාහරණයක් විදිහට බයිනරි එක අපි ඩෙසිමල් කරොත් අපිට තියෙනවා 1.11.1. ඒතකොට ඒක ඩෙසිමල් කරොත් එහෙම අපිට හම්බ වෙනවා 173. ඒතකොට මෙතනින් හම්බෙන්නේ 173. ඒක ඕගොල්ලන්ට ගැටලුවක් නැතුව ඒක මේව කරගන්න පුළුවන්. ඊළඟට තියෙනවා 15e කියන එක. 15e කියන එක. එතකොට ඒක ඕගොල්ලෝ ඩෙසිමල් කරොත් ඔයගොල්ලන්ට හම්බ වෙනවා 350. එතකොට 16.11 කියන විදිහට අරගත්තා නම් 350 කියන එක එනවා. දැන් 270 තියෙනවා ඔක්ටල් වලින් 270 කියන එකට එනවා 184. මේකට එනවා 184. දැන් ඔන්න ඩෙසිමල් වලින් ඔක්කොම අගයන් ටික අපි හොයාගෙන ඉවරයි. හරිද? ඊට පස්සේ දැන් තමයි අපිට බලන්න වෙනවා සත්‍යද මොකද්ද කියන එක. එක බලන්න 15 යන සංඛ්‍යාව අනෙක් සංඛ්‍යා තුනට වඩා වැඩිද නැහැ. 680ට වඩා වැඩි නැහැනේ. නිසා ඒක ගන්න බෑ. ඊට සංඛ්‍යාව වලින් අඩුම අගය ඇත්තේ 270ටද නැහැ. තියෙන්නේ අර බයිනරි එකට 173 තියෙන එකත් වැරදි. 15 ඊට වඩා 278 අගයෙන් වැඩිද නැහැ. එක අගයෙන් අඩු 180 තියෙන්නේ. 15යි 16 වඩා 680 අගයෙන් වැඩිය. හරි. එහෙනම් මේකට හතරවෙනි උත්තරේ. හතරවෙනි උත්තරේ. ඒ විදිහට අපිට හොයාගන්න වෙනවා අගයන් ටික. ඊළඟ එකට යන් අපි 8D තුලේ දශමයේ සංඛ්‍යාව. ඒතකොට ඔයගොල්ලන්ට පුළුවන් 16.16 කියලා මේකට දාලා උත්තරේ හොයාගන්න.
එතකොට අපි 8D කියන එක අපි කන්වර්ට් කරොත් එහෙම ඔයගලන්ට එනවා ලැබෙන උත්තරේ 141 10 පාදේ 141 10 පාදේ. ඒවා ගැටලුවක් නැතුව ඇති කියලා මම හිතනවා. 16 බිඳුවෙන් කියන්නේ 1යි, එකේවා D කියන්නේ 13ක්. ඒකට එකතු වෙනවා 16වා 8ක්. ඒකට මේ දෙක එකතු කරාම ඔයගලන්ට 141 කියන උත්තරේ ලැබේ. ඊළඟට යමු එකිනෙකට වෙනස් අනුලක්ෂ 128ක්. අපි 128ක් අනුලක්ෂ 128ක් කියන්නේ දෙකේ 7 වෙනි බලයක් ඕනේ. දෙකේ 7 වෙනි බලයක් තියෙන කෝඩින් සිස්ටම් එක ඔයගලන්ට මතක ඇති. අපි භාවිතා කරනවා ASCII කියන. මම අනිත්‍යවත් පොඩ්ඩක් මතක් කරන්නම්. මේකේ තියෙන බිට් 4යි. ඒ කියන්නේ අපිට එකිනෙකට වෙනස් අනුලක්ෂ 16යි. ABCD IC වල තියෙන්නේ 8යි. එනයි 256ක් පෙන්වන්න පුළුවන්. යුනිකෝඩ් වල තියෙනවා බිට් 16ක් 65536ක් පෙන්වන්න පුළුවන්. ඒතකොට ඒවා ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඉතින් මේ වගේ MCQ ප්‍රශ්න ඒ වගේ කොටස් වලින් අහන්න. ඒතකොට ඒකට උත්තරේ 3. අපි ඊළඟ ඒවාට යමු. දහවෙනි එකේ ඉඳන් 10 වෙනි ප්‍රශ්නේ බලන්න. පහත දැක්වෙන සත්‍යතාවයෙන් නිරූපණය කරන තාර්කික ద్వාරය. ඒතකොට අපි මේ වගුව දැක්කම අපිට කියන්න පුළුවන් මේ වගුවෙන් අපිට නිරූපණය කරන්න දැන් බිඳුවයි තියෙන තැන් එක අනිත් හැමතැනම බිඳුව. දැන් ඔයගොල්ලන්ට මතක ඇති O ගේට් එකේ මොකද වෙන්නේ? O ගේට් එකේදී මෙන්න මේ ඔක්කොම එක වෙලා මෙන්න මෙතන බිඳුව වෙන්නේ. බිඳුව වෙලා අනිත් හැමදේම එක. මේ එහෙනම් ඇවිල්ලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. එහෙනම් අපි දන්නවා මේක no gate එක. එහෙනම් පළවෙනි උත්තරේ. දැන් 11 ආනා තුල්‍ය වෙනවා. දැන් මෙතන අපි එක කියන දැන් මෙතන A කියන්නේ ඇත්තට මොකද වෙන්නේ? මෙතන අපි A කියන එක දෙකට බෙදලා ගියොත් එහෙම A.A කියන එකේ ඩෑෂ්මයි එන්නේ. එතකොට A.A කියන එකේ A කියනමයි අපිට ගන්න. හරිද? A.A කියන්නේ Aමයි. එතකොට A dash එක තමයි එන්නේ. ඒක ඇතුළත් කරාම අපිට හම්බෙන්නේ A dash. ඒ කියන්නේ අනිත් පැත්ත හැරිලා හම්බෙන්නේ අපිට ගන්න පුළුවන් not gate එක. not gate එක. දැන් උදාහරණයක් විදිහට මෙහෙම දාන්නකෝ. එක දානවා මම. තව ඔන්න ක්‍රමයක්. එක එතකොට මේ තැන් දෙකේම එක එක කියලා එන්නේ. එතකොට එකයි එකයි ඇතුළත් කරාම මේකෙන් එන්නේ බිංදුව. දැන් ගේට් යන්නේ බිංදුව. අපි බිංදුව ඇතුළත් කරොත් මේකටත් ඔහම මේ බෙදිලා යන්නේ බිංදුවයි ඇතුළත් කරන නැන් ගේට් එක. ඔයගලන් පේන එක දුන්නොත් බිංදුව එනවා බිංදුව දුන්නොත් එක එනවා. එහෙනම් not gate එකක් කියන එක පැහැදිලිව ඔයගලන්ට අඳුර ගන්න පුළුවන්. හරි. සර් නෝපුතේ එක වෙන්න බැරිද සර්? මොකද්ද? එක වෙන්න බැරිද? පළවෙනි උත්තරේද? ඔව්. මෙතන පුතේ ඉන්පුට් දෙකක් තියෙනවානේ. ඔයාලට පේනවා මෙතන ඉන්පුට් දෙකක් තියෙනවා. ඒතකොට අපි දන්නේ නැහැ මේක බිඳුව වෙලා මේක එක වෙනවද මේක එක වෙලා බිඳුව වෙනවද කියලා. දැන් මෙතන තියෙන්නේ එක ඉන්පුට් එකයි. තේරෙනවද? ඒතකොට එක ඉන්පුට් එකක් අපිට දාන්න පුළුවන් එකම ගේට් එක not gate එක විතරයි. එහෙම කියලාත් අපිට කෙලින්ම මේක බලන්න නැතුව උනත් කියන්න පුළුවන්. එකම ඉන්පුට් එකනේ දෙකට බෙදලා යන්නේ. මේක අපිට ගන්න බෑ. මේක අපි දන්නේ නැහැ නේ. ආගේ බිඳුව එක කොයි එකක්ද දීලා තියෙන්නේ කියලා. මෙතන තියෙන අවස්ථා දෙකයි. මේකේ තියෙන අවස්ථා දෙකයි. පැහැදිලිද? හරි සර්. හරි. ඊළඟට බලමු 12 වෙනි එක. 12 වෙනි එකේ අහනවා ශබ්ද ගොනු වල audio ගොනු හැඩසව් file extension පමණක්. ඒක audio ඒවා විතරක් තියෙන අපි දන්නවා wave mp3 WMA මෙන්න මේ හතරවෙනි එක. මේවා ගන්න බෑ. මේ JPG තියෙනවා මේක DOCX කියන අපි දන්නා word එක. එනිසා ඒවා ගන්න බෑ. හතරවෙනි උත්තරය. ඊට 13 වෙනි එක පහත ක්‍රියාවලිය අතරින් මෙහෙයුම් පද්ධතියක දෘඪ තැටිය කළමනාකරණයට අදාළ ඍජු ක්‍රියාවලිය. කෙලින්ම ඩිස්ක් එක කළමනාකරණය මැනේජ්මන්ට් ඩිස්ක් මැනේජ්මන්ට් වලට අදාළම වෙන්නේ මොකද්ද කියන එක අපි දන්නවා එක එක තැන්වල තියෙන data ටික එක තැනකට කරලා ස්පේස් එක හදලා දෙන එකට අපි තමයි කියන්නේ ප්‍රතිභාගීකරණය එහෙම නැත්නම් ඩිෆ්‍රැග්මන්ට් කියන්නේ. ඒතකොට ඒ දේ තමයි මෙතන සිද්ධ වෙන්නේ 13ට 1. 14 බලමු. වදන් සැකසු මෘදුකාංගයේ දියද අක්ෂර ප්‍රමාණය විශාල කරන්න.
එහෙනම් ප්‍රමාණය විශ්ලේෂණය කරගෙන අපි දන්නවා දැන් මේකෙන් කරන්නේ ප්‍රමාණය කුඩා වෙනවා මේක සබ්ස්ක්‍රිප්ට් මේක සුපර්ස්ක්‍රිප්ට් එහෙනම් මෙන්න ඊතරයක් උඩට තියෙන එක ප්‍රමාණය විශ්ලේෂණය කරන්න පුළුවන් 14ට 4 වෙනි උත්තරය 15 අපි ගමු 15 වදන් සැකසුම් මෘදුකාංගදී control P control P එක ප්‍රෙස් කරොත් අපිට යන්න පුළුවන් print command. ඒතකොට ඒවා ඔයගොල්ලෝ කෙලින්ම මතක තියාගන්න ඕන දේවල් මේවා තියෙනවා. එහෙනම් මුද්‍රණ පිටපතක් ලබා ගැනීම දෙවෙනි උත්තරේ 15ට 2. අනිත් ප්‍රශ්න වලට යමු. හරි අපි 16 වෙනි එකේ ඉඳන් බලමු. විද්‍යුත් සමර්පණයක් භාවිතයෙන් ඉටු කරගත නොහැකි. ඉටු කරගන්න බැරි කාර්යයක් අහන්නේ. එතකොට මේ PowerPoint එකක් පාවිච්චි කරලා කරන්න බැරි එකක් අහන්නේ. කරන්න බැරි එකක් තමයි අපිට බෑ මේල් මර්ජ් එක කරන්න. මේල් මර්ජ් කියන එක තියෙන්නේ Word වල. අපි දන්නවා මේල් මර්ජ් එකෙන් කරන්නේ එකම ලියුම පොඩි වෙනස්කම් ඇතුව විශාල පිරිසකට එක සැරේ යවන්න පුළුවන්. අපි ඒක ෆෝමැට් එහෙම නැත්නම් අපි ලියුම් වෙනම ටයිප් කරන්නේ නැතුව එක සැරේ ඔටෝමැටිකලි හැදෙන ක්‍රමයක් තමයි මේල් මර්ජ් කරන්නේ. ඒතකොට ඒක නැහැ වෙන කිසිම පැකේජ් එකක. කියන්නේ අපි ඉගෙන ගන්න Excel PowerPoint Access වල එක නැහැ. ඒ නිසා අපි පළවෙනි උත්තරේ. ඊළඟ 17 ගමු අපි. විද්‍යුත් සමර්පණ මෘදුකාංග වල ඇති පහත සලකන්න මේකේ අහනවා ස්ලයිඩ් සෝටර් එකෙන් කරන්නේ අපේ මේ ස්ලයිඩ් ඔක්කොම පොඩි ස්ලයිඩ් වලට කරලා පෙන්නන එක. එතකොට අපිට ස්ලයිඩ් එහා මෙහා ගෙනියන්න ඉතා පහසු වෙනවා. ස්ලයිඩ් එහා මෙහා ගෙනියන්න ඉතා පහසු වෙනවා. මෙන්න තියෙනවා C එකේ ඒක එහෙනම් 3 වෙනි උත්තරේ. දැන් 18 වෙනි එකට යමු. අපිට Excel sheet එකක් දීලා තියෙන්නේ B3 හි ලියන ලද සූත්‍රය. අපිට B3 වල තියෙනවා කියන සූත්‍රයක් මෙන්න මෙතන සූත්‍රයක් තියෙනවා කියලා කියනවා. average සමානයි $A1 A2. sorry B2. ඒතර A1 වල ඉඳන් මෙන්න මෙතන ඉඳන් B2 කියන්නේ අපිට යන්න වෙනවා මෙන්න මේ ටික ඔක්කොම. right? මේ ටික ඔක්කොම. ඔය සූත්‍රය තමයි කියනවා C3 වල තියෙනවා. C3 වල තියෙනවා. සූත්‍රය C3 කෝෂණය පිටපත් කරන ලද්දේ නම්. එහෙනම් දැන් අපිට B3 වල ලියන එකක් මෙන්න මෙතන ලියලා තියෙන එක. එතකොට මේ ටික එකතු වෙනවා 6 2 8යි 16යි 24. 24 ඇවරේජ් එක කියන්නේ 4ෙන් බෙදලා අපිට 6 කියන උත්තරේ එනවා. එයා කියනවා මේක මෙතනට කොපි කරන් යනවා කියලා. කොපි කරද්දි මෙන්න මේ පැත්තට කොපි කරන්නේ. ඒතකොට මේකේ වෙනසක් වෙන්නේ නැහැ. A1 කියන එකේ වෙනසක් වෙන්නේ නැහැ. අපි හරස් අතරනේ කොපි කරන්නේ. ඒතකොට A1 එක වෙනස් A කියන එක වෙනස් වෙන්නේ නැහැ. නැත්නම් අපි ඩොලර් මාර්කේ දාලා තියෙන්නේ කොලම් එක ඉස්සරහ. කොලම් එකනේ වෙනස් වෙන්නේ හරස් අතර අපි කොපි කරන්නේ. ඒතකොට කොලම් එකේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි B2 මොකද වෙන්නේ? එයා වෙනවා C2 වෙනවා. C2 වෙනවා. ඒතකොට එහෙනම් මේ ඔක්කොගෙම ඇවරේජ් එක අපිට බලන්න වෙන්නේ එතකොට අපිට එන්නේ එතකොට බලන්න උත්තරේ මෙතන 24යි 30යි නේද? එතකොට 30 කියන එක අපිට බෙදෙන්නේ අපිට තියෙනවා ඉලක්කම් 6ක්. එතකොට 30 කියන එක 6ෙන් බෙදුනහම අපේ ඇවරේජ් එක 5 කියන උත්තරේ. කියන්නේ මෙන්න මේ 3 වෙනි උත්තරේ අපිට ලැබෙනවා. 3 වෙනි උත්තරේ ලැබෙනවා. ඊළඟ අපි 19 වෙනි එක බලමු. ඉහත B3 හි ලියන ලද සූත්‍රය A3 වෙත. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ පැත්තට කොපි කරනවා කියනවා. මොකද දැන් මේ පැත්තට අදිනවා. ඒතකොට A1 එක වෙනසක් වෙන්නේ නැහැ. B2 එක මොකද වෙන්නේ? B2 එක වෙනස් වෙනවා A2 විදිහට. B2 එක වෙනස් වෙනවා A2 විදිහට. ඒ කියන්නේ මෙන්න මේ දෙකේ එකතුව විතරයි පෙන්වන්නේ. A1 එක වෙනස් වෙන්නේ නැහැ. B2 එක මේ පැත්තට කොපි කරාම B එක වෙනස් වෙන්නේ. හරස් අතට අපි කොපි කරන් යද්දි කොලම් එකයි වෙනස් වෙන්නේ. ඒක මොකද වෙන්නේ? A2 ඉස්සලා C වුණා දැන් A වුණා. එහෙනම් A2 A1 A2 එහෙනම් A දෙකේ කියන්නේ 8යි 2යි 10යි 10 බෙදුවම 2කින් 5. එහෙනම් පළවෙනි උත්තරේ තමයි ඇවරේජ් එක විදිහට වෙන්නේ. ඇවරේජ් එක විදිහට එන්නේ. 19 එකට පළවෙනි උත්තරය. ඊළඟ ඒවට අපි යමු
19 ඉඳන් බලමු. හරි 19 වෙනි එකට යමු. ඉහත B3 හි ලියන ලද සූත්‍රය. ඉහත B3 හි ලියන ලද සූත්‍රය A3 වෙත පිටපත් කළේ නම් A3 වල හරි ඒක කතා කරා අපි 19 අපි කතා කරා නේ හරි sorry 20 ඉඳන් බලමු. ඉහත සඳහන් දත්තපාලකයේ ආගන්තුකයා අතර දැස තෝරා ගැනීමට වඩාත්ම සුදුසු ක්ෂේත්‍රය. අපි දන්නවා ආගන්තුක අතුරක් වෙන එක ටේබල් එකක ප්‍රාථමික අතුරක් වෙන ටේබල් එකක තියෙනවා අපි ඒකට කියනවා ආගන්තුක අතුරක් කියලා. ඒත් අපිට මේක බැලුවම පේනවා මේ borrowing කියන ටේබල් එකේ අපිට තියෙනවා student ID එක සහ book ID. ඒතර මේ දෙකම ආගන්තුක අතුරු. මේ දෙකම ඇවිල්ලා තියෙන student ID එක ඇවිල්ලා තියෙන student table එකෙන් book ID එක ඇවිල්ලා තියෙන book table එකෙන්. එහෙනම් මේ දෙකම ආගන්තුක අතුරු. ඒතර මේ දෙකෙන් ඕන එකක් උත්තරයක තියෙනවා. හරි. එහෙනම් borrowing table එකේ එක්කෝ තියෙන්න ඕනේ book ID එහෙම නැත්නම් borrowing table එකේ student ID කියලා. ඒතර borrowing table එකේ student ID කියන එක තමයි උත්තරේට තියෙන්නේ. ඒතර අර දෙකම අපිට ගන්න පුළුවන් උත්තර විදිහ. නමුත් මෙතන අපිට දීලා තියෙන උත්තරේ තෝරගන්න වෙන්නේ තුන්වෙනි උත්තරේ තමයි එන්නේ. දැන් 21 borrowing table එකේ ප්‍රාථමික අතුර ලෙස තෝරා ගැනීම. එහෙනම් borrowing table එකේ ප්‍රාථමික අතුර කරන්නේ මොකද වෙන්නේ? මේ අපිට මෙන්න මේ student ID කියන එකයි අපිට එහෙමනම් දෙකක් තෝරගන්න වෙනවා. දෙකක් තෝරගන්න වෙනවා. අපිට S1 S3 S2 කෙනෙක් ගන්නත් බෑ B3 B1 B2 කියන එකත් ගන්න බෑ. ඒතකොට මේ දෙකම එකතු කරලා අපි කියනවා composite primary key එකක්. සංයුක්ත ප්‍රාථමික අතුරක් තමයි හදාගන්නේ. ඒතර එහෙම උත්තරයක් තියෙනවා නම් අපිට ගන්න පුළුවන්. එහෙම උත්තරයක් නැහැ. මේ දෙකම දාපු උත්තරයක් නැහැ. ඒක නිසා අපිට ගන්න වෙන්නේ ප්‍රාථමික අතුරක් තෝරාගත නොහැක කියලා තමයි මෙතෙන්දී අපිට ගන්න වෙන්නේ. මේ දෙක තිබ්බනම් අපිට අනිවාර්යයෙන්ම මේ දෙක කියලා උත්තරේ ගන්න පුළුවන්. ඊළඟ student table හි ඇති ක්ෂේත්‍ර ගන්න සහ රෙකෝඩ් ගන්න. ඒතකොට ක්ෂේත්‍ර ගන්න කියන්නේ කෙලින් අතර තියෙනවා student table එකේ මේ පැත්තට දෙකක් තියෙනවා. රෙකෝඩ් කියන්නේ මේ පැත්ත හරස් අතර මේ පළවෙනි උඩම තියෙන එක ගන්න බෑ. ඒක ක්ෂේත්‍රේ නාමයක්. එහෙනම් හතරක් තියෙනවා. එහෙනම් 22ට උත්තරය එන්නේ 2යි 4යි. එහෙනම් පළවෙනි උත්තරේ. ඊට 23 බලමු 23 වෙනි එක book table හි book ID සඳහා යෝග්‍ය දත්ත ප්‍රරූපය. ඒතර ඔයගොල්ලන්ට පේනවා book ID කියන එක මෙන්න මේ අකුරකුයි ඉලක්කම් ටිකකුයි තමයි තියෙන්නේ. හරිද? ඒතකොට මේ වගේ එකකට අපිට වඩාත්ම ගැළපෙන විදිහට ගන්න වෙන්නේ ටෙක්ස්ට් එකක්. ටෙක්ස්ට් කියන එක තමයි ගන්න. හරි 24 බලමු. 24ට සම්මුඛ සාකච්ඡාවක්. අපි දන්නවා SDLC පද්ධති සමග ජීවන චක්‍රය මොකද කරන්නේ? අපි සම්මුඛ සාකච්ඡාවක් කළා මොකද්ද හොයන්නේ? අපේ අවශ්‍යතා හඳුනා ගැනීමක් සිදු කරන්නේ. මුලම අවධියේදී අපි කරන්නේ. එහෙනම් තුන්වෙනි උත්තරේ. ඒතකොට මීට අමතරව සම්මුඛ සාකච්ඡා වලට අමතරව අපිට ඒකත් මම කියන්නම් මතක් වෙච්ච වෙලාවේ අපිට ගන්න පුළුවන් ප්‍රශ්නාවලි ඊළඟට අපිට ගන්න පුළුවන් නිරීක්ෂණ, නියැලි වාර්තා පරීක්ෂාව ඔය වගේ ගොඩක් දේවල් අපිට ගන්න පුළුවන්. right? ඒතර මේකේ විදිහට තුන්වෙනි උත්තරය. ඊළඟට බලමු 25 25 නම් බලාගෙන යමු. පරිශීලකයන්ට පද්ධතිය භාවිතා කිරීමට ඉඩ සලස්වා එහි ඇති දෝෂ निराකරණය කිරීම. අපිට පද්ධතිය පරිශීලකයන්ට මේක පාවිච්චි කරන අයට බලන්න දෙනවා. බලන්න දීලා ඒගොල්ලන්ගෙන් අහනවා මොනවද? අපි අවසානයේ කරන පරීක්ෂාව තමයි ඒක acceptance testing එහෙම නැත්නම් ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. ඒකට මේගොල්ලන්ට දැනුමක් නැහැ මේකේ මොකද්ද වෙන්නේ කියලා. හැබැයි ඒගොල්ලෝ බලනවා අපිට ඕන දැන් උදාහරණයක් විදිහට library system එක. library system එකේ librarian library borrowing එක කියන්නේ මේක වැඩ කරන් දෙනවා. එයාට මේ programming ගැන අදහසක් නැහැ. හැබැයි එයාට ඕන විදිහට මේක වැඩ කරනවද කියලා එයාට check කරන්න පුළුවන්. ඒක තමයි අවසානයේ යාර දෙන්නේ. අපි end users ලා කියන්නේ ඒගොල්ලන්. end users ලා. right? ඒතර ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියන්නේ ඊළඟ පද්ධතියක් පළමුව කුඩා ප්‍රදේශයකට පමණ ස්ථාපිත කර පසුව සාර්ථක නම් මුළු ප්‍රදේශය අපි උදාහරණයකට එක ඉස්කෝලේකට සිස්ටම් එක දානවා.
හොඳ නම් ඊළඟ ස්කෝල් ඊළඟ ඔහොම දාන අපි ඒකට කියනවා pilot implementation නියමමය පිහිටවීම. එතකොට මේව නම් තියරි. මේවා නම් දැනගන්න ඕනේ පුතේ. ඊළඟ 27 පහත දැක්වෙන කුමන පිළිතුරෙන් නියමාවලියක කොටස නියමාවලිය කොටස නිරූපණය වේදී කියලා අහන්නේ. එතකොට අපි දන්නවා නියමාවලියක් කියන්නේ ප්‍රොටෝකෝල් එකක් කියන්නේ මෙන්න මේ කොටසේ HTTP ඔයගොල්ලෝ දන්නවා FTP කියන එක දන්නවා SMTP කියන එක දන්නවා. එතකොට ඔන්න ඕකට අපි කියන ප්‍රොටෝකෝල් එකක් එක නියමාවලියක්. එහෙනම් පළවෙනි උත්තරය. ඊළඟ පරිශීලකව අන්තර්ජාලය භාවිතය පිණිස අත්‍යවශ්‍ය සාධකයක් නොවන අපිට ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න අත්‍යවශ්‍ය වෙන්නේ නැත්තේ. අන්තර්ජාල සේවා සැපයුම්කරුවෙක් අනිවාර්යයෙන්ම ඕනේ. එයා නැත්තම් අපිට මේ වැඩ කිසි දෙයක් කරන්න බෑ. ඒතර අපිට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න වෙබ් සර්වර් එකක් කරා තමයි අපි සම්බන්ධ වෙන්නේ. අපිට වෙබ් බ්‍රවුසර් එකකුත් ඕනේ. දැන් මෙන්න මේ මොඩම් කියන එක අපිට දැන් රවුටර් එකක් තිබ්බනම් ඇති අනිවාර්යයෙන්ම මොඩම් එකක් කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ, අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඉන්ටර්නෙට් යන්න වෙන ක්‍රමයක්. දැන් උදාහරණයක් විදිහට ෆෝන් එකෙන් මම ඉන්ටර්නෙට් යනවා නම් එතකොට ඒක මොඩම් යන්න. මොඩම් එකක් විදිහට වැඩ කරනවා වෙන්න පුළුවන් ෆෝන් එක. මොඩම් එකක් විදිහට වැඩ අපි රවුටර් එකක් ගත්තාම රවුටර් එක මොඩම් එකක් විදිහට වැඩ කරනවා. නමුත් මොඩම් එකක් කියලා වෙනම ඩිවයිස් එකක් තිබුණා ඉස්සර. දැන් ඒක ඇත්තටම එන්නේත් නැහැ. අපි රවුටර් එකක් කරා තමයි සම්බන්ධ වෙන්නේ. ADSL රවුටර් එකක් ගත්තාම මේ මොඩම් එකෙන් වෙන කාර්ය මේකේ සිද්ධ වෙනවා. right? නමුත් මේ මොඩම් කියන ඩිවයිස් එකට අපිට අවශ්‍ය නැහැ, අත්‍යවශ්‍ය නැහැ. ඒ නිසා අපි තුන්වෙනි උත්තරේ මේකට ගමු. 28ට 3. ඊට 29ට යන් අපි 29 වෙනි එක DNS. DNS කියන්නේ domain name server කියන එක. તો domain name server එකෙන් වෙන්නේ මොකද්ද? අපි ටයිප් කරන web address එක IP address එකට පරිවර්තනය කරලා තමයි යන්නේ. මොකද අපිට IP address ඔක්කොම මතක තියාගැනීමේ හැකියාවක් නැහැ. ඒක නිසා අපි කරන්නේ මේක අපේ web address එක අපි Facebook නම් facebook.com කියන එකට මතකයි. හැබැයි අපිට IP address එක මතක නැහැ. හැබැයි එයාට server එක හොයාගන්න අනිවාර්යයෙන්ම IP එකකට convert කරගන්න. ඒක කරන්නේ DNS මගෙන් එනම් පළවෙනි උත්තරය. ඊට 30 වෙනි එක බලමු විද්‍යුත් තැපැලක BCC. BCC එකෙන් කරන්නේ අපි දන්නවා අනිත් අයට blind carbon copy. blind carbon copy කියන්නේ මේකේ දාන email addresses අනිත් අයට පේන්නේ නැහැ. හැබැයි මෙයාට පේනවා අනිත් අය. ඒතර බලමු අපි උත්තරේ මොකක්ද වෙන්නේ කියලා. BCC පිළිවත් කරන පරිශීලකයට CC අයියා නොපෙන්වයි. එයාට පේනවා. CC පිටපත් කළාද පරිශීලකයාට BCC පිටපත් කළාද පරිශීලක නා. CC අයට පේන්නේ නැහැ BCC නෑ. CC තියා 2 එකේ තියෙන කාටවත් BCC එකේ ඉන්නව පේන්නේ. හැබැයි BCC ඉන්න අයට අනිත් අයව පේනවා. හරි. එහෙනම් එතකොට දෙවෙනි උත්තරේ 30ට 2. 31ට යමු. මූසික ආධාරයෙන් ග්‍රාෆිකයේ අවශ්‍ය කොටසක්. අවශ්‍යයෙන් තෝරාගෙන යොදා හැකි ජාරුක සංස්කෘත මුදුකාංග වල ඇති මෙවලම වනුයේ. නෑ sorry 31. CMYK වර්ණ ආදේශයක අදාළ නොවන වර්ණය. එතකොට අපි දන්නවා මේකේ වර්ණ හතරක් තියෙනවා. cyan කියන එක magenta yellow මේ K එකෙන් කියන්නේ black. හරි? මේ cyanil මේ තියෙනවා yellow M කියන්නේ magenta එක මේකේ දාලා නැහැ yellow සහ K කියන්නේ black. හරි? එතකොට මේ රතු කියන එක red කියන එක නෑ. ඒක තියෙන RGB red green blue කියන RGB කියන වර්ණ ආදේශය. එහෙනම් මේකට තුන්වෙනි උත්තරය. 31ට 3. 32ට අපිට අවශ්‍ය විදිහට තෝරගන්න පාවිච්චි කරන්න පුළුවන් අපිට lasso tool එක මෙන්න 4 වෙනි එක. 33ට යමු. sunflower JPG නම් ඡායාරූපයක් HTML ගොඩක් උඩ ඇතුළත් කළ හැකි නිවැරදි කීයටද? දැන් JPG එකක් අපි pitch එකක් දාන අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ tag එක තමයි IMG SRC කියලා අපි ගන්නෙ. එහෙනම් IMG SRC කියලා දීලා අපේ pitch එක දෙන්න ඕනේ. ඒතර IMG SRC දෙකක් තියෙනවා. මෙතන මේකේ අවුල තමයි මේක ඉන්වර්ට් කම නැහැ. එහෙනම් දෙවෙනි උත්තරේ ගන්න. දෙවෙනි උත්තරේ. අපි ඊළඟ ප්‍රශ්න වලට යමු 34 ඉඳන්. හරි 34 35 බලමු. පහද දැක්වෙන ව්‍යාජකේතේ ඛණ්ඩයේ අපේක්ෂිත ප්‍රතිඵලය.
දැන් මේ වගේ එකක් ඔයගොල්ලෝ කරද්දි මම හැමදාම කියන දෙයක් තමයි පොඩි trace table එකක් දාගන්න. පොඩි trace table එකක් දාන්න. එතකොට ඔයගොල්ලන්ට මේක හරි ලේසියෙන්ම කරගන්න පුළුවන්. මම මේක පැහැදිලි කරලා දෙන්නම්. මෙතන මම දානවා n එක. විතරයි මේක දාන්න තියෙන්නේ. හරිද? n එක මොකද්ද වෙන්නේ? මුලින්ම බිඳුවයි. ඊට පස්සේ කුඩා හෝ සමානද 10ට කියලා බලනවා. ඔව්. එහෙනම් අතෝට යනවා. n සමාන n ධන 2. n එක 2 වෙනවා. ඒක print කරගෙන එහෙනම් 2 මුලින්ම පෙන්නනවා. 2 කියන අගය පෙන්නනවා. ඊළඟට උඩට එනවා. 10ට වඩා අඩුද? ඔව්. දෙකක් එකතු වෙනවා 4. දෙකක් එකතු වෙනවා 6 8 10ක් වෙනවා 10ක් පෙන්නනවා 10ක් පෙන්නවලා මොකද වෙන්නේ 10 10ට වඩා අඩුනේ ඒ නිසා 10 ඇතුළට ඇවිල්ලා 10ක් හැදිලා 10 පෙන්නලා උඩට යනවා sorry 10 පෙන්නලා උඩට ගිහිල්ලා පොඩක් ඉන්න මෙතන අපිට මුලින්ම බිඳුව පෙන්නන්නේ නැහැ දෙකක් එකතු වෙලානේ පෙන්නන්නේ අන්න එතරයි බොඩි වෙනසක් තියෙන්නේ දෙකක් එකතු වෙලා පෙන්නනවා එතකොට දෙක කියන එක පෙන්නනවා ඊට පස්සේ උඩට ගිහිල්ලා දෙක කියන එක චෙක් වෙලා තමයි 4 හැදෙන්නේ 4 හැදිලා ඔන්න 4 පෙන්නනවා එතකොට 4 උඩට ගිහිල්ලා චෙක් වෙලා ඇවිල්ලා තමයි 6 කියන අගය හැදෙන්නේ හැදිලා එක පෙන්නනවා 6 කියන අගය උඩට ගිහිල්ලා චෙක් වෙලා අඩුයි එතකොට ඇවිල්ලා 8 කියන අගය හදලා පෙන්නනවා 8 කියන අගය උඩට ගිහිල්ලා චෙක් වෙලා ඇතුළට ඇවිල්ලා දෙකක් එකතු වෙලා 10 කියන අගය හදනවා පෙන්නනවා 10 කියන අගය උඩට යනවා ඔන්න 10 කියන අගය උඩට යනවා 10 10ට වඩා අඩුයි හෝ සමාන එන ඇතුළට එනවා දෙකක් එකතු වෙනවා 12 හැදෙනවා හැදිලා හැදුනාට පස්සේ තමයි print එකේ තියෙන එහෙනම් 12ත් පෙන්නලා තමයි උඩට ගිහලා check වෙන්නේ එතකොට 10ට වඩා වැඩි ඔන්න එතනින් තමයි exit වෙන්නේ ඒ කියන්නේ 2 4 6 8 10 12 ඔය ටික පෙන්නනවා ඊට පස්සේ ඔයගොල්ලන් පේන්නේ end file එකෙන් පස්සේ මොකද වෙලා තියෙන්නේ program end කියලාත් වචනයක් පෙන්නනවා එහෙනම් program end කියන එකත් ඔය විදිහට පෙන්නලා තමයි මේක ඉවර වෙන්නේ එහෙනම් අපිට පේනවා මේකේ පළවෙනි උත්තරේ තමයි එන්නේ. පළවෙනි උත්තරේ තමයි එන්නේ. මම හිතන්නේ ඒක පැහැදිලියි කියලා. හරි ඊළඟට 35 බලමු. 35 වෙනි එක. ඊට ව්‍යාජකයේදී පාලන ව්‍යුහය. ඔයගලන් පේනවා මෙතන රිපිටිෂන් එකක් තියෙනවා. නැවත නැවත සිද්ධ වීමක් තියෙනවා. ඊට අමතරව sorry 35ට ඉහත ව්‍යාජකයේදී ක්‍රියාත්මකයේ අවසාන වෙලට එන්නේ යගේ. ඒක නම් කිව්වේ හරි 36 දැන් sorry 36 ඉහත ව්‍යාජකයේදී පාලන ව්‍යුහය. පාලන ව්‍යුහය ආන්නේ එතකොට පාලන ව්‍යුහය ඔයගලන්ට පේනවා පුනර්කරණයක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඊට අමතරව මේ n සමානයි බිඳුවයි කියලා දිනවා ආයි print කියලා දෙන ඒවට අපි කියනවා අනුක්‍රමය මේක මෙතනට එනකන් අනුක්‍රමය වෙනවා. ඊට පස්සේ මේ කොටස තමයි repeat වෙන්නේ. ඊට පස්සේ නැවත මේ පොඩි අනුක්‍රමයක් තියෙනවා. එහෙනම් අනුක්‍රමයකයි පුනර්කරණයකයි තියෙන්නේ අපිට 4 වෙනි උත්තරේ ගන්න. 36ට 4 වෙනි උත්තරේ ගන්න. මේ 35 පොඩ්ඩක් මිස් වුණා. 35 මට මිස් වුණා. ඉහත ව්‍යාජකයේදී ක්‍රියාත්මකයේ අවසාන වන විට එන්හි අගය. එන්හි අගය 12. ඒතර අපි ඒක හැදුවා මෙතන. ඒකයි මට මිස් වුණේ. ඒතර 34ට පළවෙනි උත්තරේ, 35ට තුන්වෙනි උත්තරේ, 36ට හතරවෙනි උත්තරේ. හරි ඊළඟට බලමු අපි ප්‍රශ්න කීපය 21 mode 5. එතකොට mode එකකින් කරන්නේ ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ 21 කියන අගය පහෙන් බෙදලා ඉතිරි අගය පෙන්නනවා. ඉතිරි අගයයි පෙන්නනවා. ඒතර 21 පහෙන් බෙදලා 5ව 4ක් තියෙනවා 20යි. ඉතුරු වෙනවා අගය 1 කියන අගය. ඒතර මෝඩ් එකෙන් කියන්නේ ඉතිරි අගයයි පෙන්නන්නේ එහෙනම් දෙවෙනි උත්තරේ 37ට 2. 38 ක්‍රමලේඛ භාෂාවන්ගේ කාරක ප්‍රමුඛතාව අපිට ඔපරේටර් ප්‍රෙසිඩන්ස් කියන සලකමින් පහත් දැක්වෙන ප්‍රකාශ ඇගෙවි විට. ඒකට වැඩි කිරීම තියෙනවා අඩු කිරීම තියෙනවා. ඒතර අපි දන්නවා වැඩි කිරීම කියන එක තමයි මුලින්ම වෙන්නේ. වැඩි කිරීම කියන එක තමයි මුලින්ම වෙන්නේ. එතකොට මේ දෙක 18ක් වෙනවා. මෙතන 4වත් දෙක 8ක් වෙනවා. එතකොට 18යි 8යි එකතු වුණාම 26 හැදෙනවා. 26 හැදුනට පස්සේ මේ එකක් අඩු වෙනවා එහෙනම් 25
දෙවෙනි උත්තරේ. ඒතර වැඩි කිරීම වෙලා ඊට පස්සේ එකතු කිරීම අඩු කිරීම කියන්නේ එකම ප්‍රෙසිඩන්ස් ඕඩර් එකේ තියෙන. එතකොට වම් පැත්තේ ඉඳන් මුලින්ම හම්බෙන එක තමයි මුලින්ම කරන්නේ. ඒතර අඩු කිරීම මුලින් තිබ්බන අඩු කිරීම වෙනවා. එකතු කිරීම තිබ්බන එකතු කිරීම වෙනවා. ගැටලුවක් නැහැ. ඊළඟ 39 ට්‍රෝජන් හෝස්. ට්‍රෝජන් හෝස් කියන්නේ අපිට නිකන් හොඳයි වගේ පේන නරක වැඩසටහනක්. හොඳයි වගේ පේන නරක වැඩසටහනක්. එතකොට පරිගණකයේ හිතවත් වැඩසටහනසේ පෙන්눔 කරයි. ඒතර මේක හරි. පරිගණක වෛරස් වැඩසටහන මේක ඇත්තටම මේක වෛරස් එකක්ම නෙවෙයි. හරි වෛරස් වර්ගයක් වුණාට මේක වෛරස් එකක් විදිහටම ගන්න බෑ. මොකද හානියක් කරන්නේ අපේ ගොඩක් වෙලාවට කම්පියුටර් එක ස්ලෝ ඩවුන් කරනවා. ඒ වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට මේකෙන් කරන්නේ. එතකොට මේක අපි පොඩ්ඩක් දැනට තියමු. පරිගණක වෛරස් වැඩසටහන එකේ කියලා කෙලින්ම කියන එක අපි පොඩ්ඩක් දැනට අයින් කරමු. ඊට පස්සේ පරිශීලකයන් රවටා ඔවුන්ගේ බැංකු ගිණුම් හා විදුලි නැහැ. ඒක අපි කියනවා ඒ වගේ ඒවා අපි ෆිෂින් ඇන්ඩ් ෆාමින් කියලා කියන්නේ. ඒතකොට ඒ වගේ එකක් නෙවෙයි ට්‍රෝජන් හවුස් කියලා කියන්නේ. මේක අහනවා ඉහත ප්‍රකාශ වැරදි එක අහන්නේ. සාවද්ද එක අහන්නේ. එහෙනම් අපි දන්නවා A කියන එක හරි කියලා. A කියන එක හරි කියන එක දන්න නිසා අපිට එක්ක C පමණයි එහෙම නැත්නම් B හා C පමණයි කියන උත්තර දෙකෙන් එකක් තමයි ගන්න වෙන්නේ. ඉතින් මේක කෙලින්ම පරිගණක වෛරස් වැඩසටහනක් කියන එක අපි බැහැර කරලා B හා C කියන උත්තරේ ගමු. B හා C කියන උත්තරේ ගමු. ඊළඟ පසුගිය දිනවල මහත් ආందోලන තුඩුන් පරිශීලන විශාල පිරිසක් සියදිවි නසාගත්. ක්‍රීඩාවේ නිර්මාතෘ වූයේ. දන්නවත් දන්නෙත් නෑ ඒක නා. අපි බ්ලූ වේල් නේද? බ්ලූ වේල් කියන ගේම් එක හැදුවේ අපි කියනවා ෆිලිප් කියන පුද්ගලයා. මෙන්න මේ පුද්ගලයා තමයි මේක හැදුවේ කියලා කියන්නේ. ඉතින් ඒක නම් ඕගොල්ලෝ සමහර විට දැන් මේක ඒක සාමාන්‍ය දැනුම වගේ එකක්. ඒක දන්නේ නැතුව ඉතින් ඕගොල්ලෝ දැන් මෙන්න මෙතන පොඩ්ඩක් මාර්ක් සකන්බර්ග් කෙනෙක් කෙනාව දන්නවා Facebook නිර්මාණයක. ස්ටිව් ජොබ්ස් දන්නවා Apple සමාගම. ෆොරස් කෙනෙක් කෙනා ගන්නවා වෑල් එක වැකියුම් ටියුබ් වෑල් එක හොයාගත්ත එක්කෙනා. ওই තුන් දෙනා දන්න අයනේ. ඒ නිසා නොදන්න එක්කෙනෙකුට ඉන්නේ මෙයා විතරයි. ඒ නිසා මෙයා ඔයගලන්ට ඒ විදිහට හිතලා ගහන්න පුළුවන්. ඔයගොල්ලෝ කවදාවත් මාර්ක් සකන්බර්ග් සහ ස්ටිව් ජොබ්ස් ගහන්නේ නැහැ කියලා මම දන්නවා. අර ෆොරස් කියන එක්කෙනා හරිය ෆිලිප් බුට්කින් කියන එක්කෙනා හරිය ගහන්නේ. ওই දෙකෙන් තමයි ඔයගොල්ලෝ දෝලණය වෙන්නේ නැත්තේ. ෆොරස් කියන එක්කනත් ඔයගොල්ලන්ට මතක් වුණා නම් වෑල් එක අපි වැකියුම් ටියුබ්ස් වෑල් එක හොයාගත්ත එක්කෙනා කියන මතක් වුණා නම් කෙලින්ම අපිට පළවෙනි උත්තරේ යන්න පුළුවන්. හරි. අපි ප්‍රශ්න 40ම සාකච්ඡා කරලා ඉවරයි. අපි දෙවෙනි කොටස යන්න කලින් මට මැසේජ් එකක් දාන්න, Zoom එක හරහා මැසේජ් එකක් දාන්න 40න් කීයක් හරිද කියලා. 40න් කීයක් හරිද කියලා දාන්න. කියන්න එපා කාටවත් ඇහෙන්න, මට විතරක් පේන්න දාන්න. හරි. බලමු අපි ඊළඟ කොටසට යන්න කලින් ඒක පොඩ්ඩක් බලමු. කියමු දාන්න.
හරි ලකුණු දාලා තියෙනවා. හරි 37 ගත්ත කෙනෙකුත් ඉන්නවා. සන්තෝෂයි. 30ට අඩුවෙන් ගත්තත් ඉන්නවා. එතකොට අනිවාර්යෙන් ඒක චුට්ටක් බලන්න. එයා අනිවාර්යෙන් මෙහෙමයි ඔයගොල්ලෝ ඒකකට යනවනම් අනිවාර්යෙන් 30යි 35යි අතරවත් ගන්න ඕනේ. දැන් මේක අනිවාර්ය ලකුණු. MCQ කියන්නේ අනිවාර්ය ලකුණු. එතකොට ඒක ගන්න උපරිම උත්සාහයක් දෙන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මේ ප්‍රශ්න සාමාන්‍යයෙන් මේ එකම වගේ ප්‍රශ්න තමයි අහන්නේ. එකම වගේ ප්‍රශ්න ලොකු වෙනසක් නැහැ. අපි හරියට තියරි එක දැනගත්තා නම් මේක ලේසියෙන් අපිට කරගන්න පුළුවන්. right? සිම් කරගන්න පුළුවන්. එතකොට මට සචින්ත සහ රමිතු දාලා තිබුණේ නැහැ ලකුණු. ඒගොල්ලන්ත් පොඩ්ඩක් දාන්න ලකුණු. හරි අපි දෙවෙනි කොටසට යමු. දෙවෙනි කොටස පළවෙනි ප්‍රශ්නය මේකේ අපි මේක අනිවාර්ය ප්‍රශ්නයක්. ලකුණු 20ක් හම්බෙන ප්‍රශ්නයක්. ඒතර මේක අනිවාර්යෙන් කරන්න ඕනේ. කැමති වුණත් නැතත් තෝරා ගැනීමේ හැකියාවක් නැහැ. අනිවාර්යෙන් කරන්න ඕන කොටසක්. පාසන වගුව පිටපත් කරගෙන A හා B තීරු සුසු පරිදි ආකරන්න කියනවා. දැන් අපි ගන්නවා ආලෝක පෑන කියන්නේ අපි දන්නවා ලක්ෂීය උපකරණ. ECG යන්ත්‍රය අපි දන්නවා මේකේ ECG කියන එක අපි කියනවා හයිබ්‍රිඩ්. ඇයි? ඇනලොග් ඩිජිටල් සිග්නල් දෙකම මේකේ තියෙනවා. ඇනලොග් ඩිජිටල් සිග්නල් දෙකම මේකේ තියෙනවා. එහෙනම් මේක අපි දෙමු. මුද්‍රණ යන්ත්‍රය අපි දන්නවා මේක ප්‍රතිදාන output device එකක්. ප්‍රකාශ අක්ෂර සංජානනය අපි කියනවා OMR කියලා. OCR කියලා. OCR optical character reader. ඒක අපි කියන ස්වයංක්‍රීය ආධාර. එහෙනම් මේ ටික හරිනම් ලකුණු දෙකයි. එකකට 0.5 ගානේ දාගන්න. අපි ලකුණු බලන්න ඕනේ. ඒකයි මම මේ ලකුණු ඕගොල්ලන් දාගන්න කියන්නේ. ඒතකොට ලකුණු දෙකක් හම්බ වෙනවා. මේ හතරම හරිනම් එකක් හරි හරිනම් 0.5යි හම්බෙන්නේ. 0.5යි හම්බෙන්නේ. ඊළඟට මොඩම් සහ මං අස රවුටර් අතර ඇති වෙනස කෙටියෙන් පැහැදිලි කරන්න. ඒතර අපි මොඩම් එකක් පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට පරිගණකයක් එක් පරිගණකයක් පෞද්ගලික පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ කරන්න. ඒතර අපි රවුටර් එක පාවිච්චි කරනවා අපිට පරිගණක ජාලයක්. අපි හිතමු අපේ තියෙනවා කියලා ඉස්කෝලේ කම්පියුටර් නෙට්වර්ක් එකක්. කම්පියුටර්ස් 10ක් තියෙනවා. මේ 10ම අපිට ඉන්ටර්නෙට් වලට සම්බන්ධ කරන්න අපිට රවුටර් එකක් භාවිතා කරන්න පුළුවන්. ඒකට ඒක තමයි උත්තරේ එන්නේ. මොඩම් එක අපි එක පරිගණකයක් අන්තර්ජාල සම්බන්ධ කරන්න භාවිතා කරන්නේ. හරියට අපිට නෙට්වර්ක් එකක් නැත්නම් පරිගණක ජාල. පරිගණක කිහිපයක් එකවර සම්බන්ධ කිරීමට පාවිච්චි කරනවා. ඊළඟට ෂඩ්දශමය කරන්න අපි දන්නවා මේ ටික 4න් 4 ඒ ලකුණු දෙක ගන්න දෙන්නේ මේ හැම ප්‍රශ්නෙම ලකුණු දෙක. මේ ඕනම මේජර් වෙන් කරගත්තා. එතනින් අපිට බැලුවම 35 කියන අගයයි එන්නේ 35 16 පාදේ කියලා දාන්න. 35 16 පාදේ. ඒතර පියවර තමයි මේ විදිහට වෙන් කරලා අගය ගන්න. මෙතන මේ කැලෙන් එන්නේ 3 මේ කැලෙන් එන්නේ 5. එහෙම පෙන්නන්න ඕනේ. එහෙම පෙන්නුවොත් තමයි ලකුණු දෙකම හම්බෙන්නේ. නිකම් උත්තරය දැම්මොත් ලකුණු එකක් දෙන්නේ. ඊළඟට අහස් නිලට අයත් වෙන ෂඩ්දශම ආගය. ඒතර අහස් නිල කියන්නේ 50 තියෙනවා, 153 තියෙනවා, 204 තියෙනවා. ඒතර ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ 50 කියන එක 16න් බෙදලා හෙක්සඩෙසිමල් ආගය හොයාගන්න. 153ත් හොයාගන්න. ඊළඟට 204ත් හොයාගන්න. ඒක ඔයගොල්ලෝ වෙන වෙනම ඒවා ටික හොයාගෙන ඒක තමයි අපි දෙනවද 50 කියන එක හෙව්වොත් ඔයගලන්ට එනවා 32 153 හෙව්වොත් ඔයගලන්ට එනවා 99
204 හෙව්වොත් ඔයගලන්ට එනවා CC. එහෙනම් ඔයගොල්ලෝ උත්තරේ ලියන්න ඕනේ. දැන් මේ විදිහටම හෑෂ් එකක් එක්ක මේ විදිහට හෑෂ් එකක් දාන්න. හෑෂ් එකක් දාලා එතකොට අර දෙකේ අපිට ආවේ උත්තර මොනවද? 32 එකට ලියන්න. දැන් මේ පල්ලෙහා දීලා තියෙන උදාහරණ තද නම් වලට ඒ වගේ ලියන්න ඕනේ. හෑෂ් එකත් එක්ක 32.99යි CC. 32.99යි CC. එතකොට ඒ උත්තරේ එහෙම තියෙනවා නම් හරි නැත්නම් ලකුණු නැහැ. ඊළඟ පහතේ විද්‍යුත් පරිපථය සලකා බලන්න. බල්බය නොදැල් වෙන්නේ off. ස්විච් දෙකම වැසී ඇති අවස්ථාවවලදී පමණි. මෙම අවස්ථාවට අනුව ගැළපෙන බූලියානු තර්කණය. අහන්නේ අපෙන්. අපි දන්නවා මේක බල්බ් එක සාමාන්‍ය විදිහට සම්බන්ධ කරලා තිබුණා AND ගේට් එකක්. එහෙනම් මේක NAND ගේට් එකක්. මේක අනිත් පැත්තයි වෙන්නේ. ඒ කියන්නේ මේක බල්බ් එක පත්තු වෙනවා මේ ස්විච් දෙකම ඕෆ් කරලා තියෙන වෙලාවටත් එකක් ඕෆ් කළා. හැබැයි ස්විච් දෙකම දාපුවම අපි දන්නවා කරන්ට් එක පාස් වෙන්නේ ප්‍රතිරෝධය අඩුම මාර්ගය තුළ ප්‍රතිරෝධය අඩුයි බල්බ් එකක් නැති නිසා බල්බ් එක ඒතකොට පත්තු වෙන්නේ නැහැ. එහෙනම් මේක NAND ගේට් NAND කියලා තියෙනවා ලකුණු දෙකක් දෙන්න. ඊළඟ 6 වෙනි එක පහළ දැක්වෙන වගු දෙකේ සම්බන්ධතාව සලකා බලන්න. ශිෂ්‍ය වගුවයි මුදල් වගුවයි. මුදල් වගුව හා ශිෂ්‍ය වගුවේ ප්‍රාථමික අතුරු සඳහා ශේෂ්ත්‍රයක් නම් කරන්න. වගුවේ නම ලියන්න. එහෙනම් අපිට ගන්න පුළුවන් ශිෂ්‍ය වගුවට ගන්න ශිෂ්‍ය අංකය. හැබැයි මුදල් වගුවට මොකද ගන්න ඕනේ? රිසිට්පත් අංකය. ඒකට ගන්න බෑ ශිෂ්‍ය අංකය. ප්‍රාථමික අතුරුද රිසිට්පත් අංකය. අපෙන් ඇහුවනම් බැරි වෙලා හරි ආගන්තුක අතුරක් අපිට ගන්න පුළුවන් මුදල් වගේ ශිෂ්‍ය අංකය කියලා. එහෙම ගන්න පුළුවන්. ඊළඟ 7 පැස්කල් වල භාවිත කරන ලබන නිකිල සංඛ්‍යා සඳහා යොදාගත හැකි දත්ත ප්‍රරූප දෙකක් තමයි අපි පාවිච්චි කරන ඉන්ටිජර් integer integer සහ real real ඔන්න ඔය දෙක තමයි අපි භාවිත කරන්නේ. integer සහ real. ඊළඟ 8 වෙනි එක HTML භාෂාවේ තිරස් රේඛාවක්. තිරස් රේඛාවක් ගන්න අපි පාවිච්චි කරන HR කියන ටැග් එක. ඒතර ඔයගොල්ලෝ ලියන්න ඕනේ මෙහෙම HR. හරිද? HR කියන එක ලියන්න. බැරි වෙලාවට කවුරු හරි මෙන්න මෙහෙම ලියලා තිබ්බොත් ඒත් හරිය. ඒත් හරි. මෙහෙම ලියන්නත් පුළුවන්. පරිගණක භාගය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු දෙකක්. අපිට කියන්න පුළුවන් ඔය මාංශ පේශී හා අස්ථි ආශ්‍රිත ගැටලු, අපි repetitive stress injury නැත්නම් පුනරාවර්ති ආතති පීඩාව. ඊට පස්සේ අපේ මැණික් කටුවේ ඇතිවන වේදනාව අපි කියන කාමර දෝන සහ ලක්ෂණය, ඇස්වල ආබාධ පරිගණක දෘෂ්ටි සහ ලක්ෂණය. ඕගොල්ලන්ගේ වචන වලින් ඉතින් තිබ්බත් ලකුණු දෙමු අපි. ඇසේ ආබාධ, කොන්දේ ආබාධ කියලා සමහර වෙලට ලියලා ඇති ඉතින් ලකුණු දෙමු අපි. අරවා තමයි හරිම වචන. ඕගොල්ලන්ගේ පොතේ තියෙන වචන. දැන් නියමු දත් සංවේදන මාධ්‍ය සඳහා නිදසුන් දෙකක්. අපි දන්නවා කේබල්. කේබල් වර්ග මොනවද? ඇම්බරි කම්බියුගර්, ට්විස්ටඩ් පෙයාර් වයර් කියන එක. සමාක්ෂික කේබල් කියන්නේ කොඇක්සියල් කේබල්. ප්‍රකාශ තන්තු ෆයිබර් ඔප්ටික්ස්. දැන් ලකුණු දෙන්න එකක් හරි නම් දෙක ලකුණු දෙන්න දෙකක් හරි නම් ලකුණු එකක් දෙන්න. තුනම හරි නම් තමයි ලකුණු දෙක දෙන්න ඕනේ. එකක් හරි නම් ඒත් ලකුණු එකක් දෙන්න. දෙකක් හරි නම් ඒත් එකක් දීලා තුනම හරි නම් දෙකක් දෙන්න. හරි ඒක 20න් කීයද කියලාත් මට පොඩ්ඩක් දාන්න ඕගොල්ලෝ මෙසේජ් එක 20න් කීයද කියලා
හරි අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නෙට. එතකොට ඔයගොල්ලෝ දෙවෙනි ප්‍රශ්නේ කරා නම් ඒකට අදාළ විදිහට ලකුණු දාගමු. කරපු නැති අය ඒක බලාගෙන ඉන්න. එතකොට දැන් මේ ප්‍රශ්න දැන් පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් තව ප්‍රශ්න 4ක් ගන්න එපේ. ඒත් මේ ප්‍රශ්න 4 ඔයගොල්ලෝ සමහර වෙලාවට මේ ඔක්කොම කරලා නැතුව එහෙමත් ඇති. ඔක්කොම කරලා තියෙන අය ඔක්කොම චෙක් කරලා වැඩිම ලකුණු ටික තමයි අපි සාමාන්‍යයෙන් මාකින් වලදීත් ගන්නෙ. ඒ නිසා ඒ විදිහට හැම ප්‍රශ්නයක්ම මාක් කරගන්න. හරි. අපි Excel ප්‍රශ්නේ බලමු. වසර 5ක් තුළදී වගා කරන ලද ගොවීන්ගේ සංඛ්‍යාව. පැතිරුම්පත් කොටසේ දැක්වේ 2012 වර්ෂයේදී වී වගා කළ මුළු ගොවීන් සංඛ්‍යාව. 2012. V8 කෝෂය සඳහා ගන්නලු. එහෙනම් අපිට ෆන්ක්ෂන් එකක් එක දෙන්න ඕනේ sum equal sum බලන්න මේ උත්තරේ තියෙනවද කියලා. B3 වල ඉඳන් B7 දක්වා. B3 colon B7 මේ විදිහට තියෙනවා නම් ලකුණු දෙකක් දෙන්න එහෙම නැත්නම් ලකුණු නැහැ. මොකද මේකේ තියෙනවා ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරන්න කියලා. ඔයගොල්ලෝ B3 B4 B5 B6 B7 කියලා දැම්මම ලකුණු හම්බෙන්නේ නැහැ. ඊළඟ දෙවෙනි එක ඉහත සිතේ අඩංගු සූත්‍රයේ F8 දක්වා පිටපත් කරන්නේ නම් F8 වල කොහොමද පෙන්නන්නේ? එහෙනම් එතන පෙන්නන්නේ සමානයි sum මේ capital simple ભેදයක් නැහැ ගැරුවක් නැහැ. F3 to F7. එහෙනම් F3 colon F7. දෙවෙනි එකට ওই විදිහට එන්න ඕනේ. ඊළඟට අහන තුන්වෙනි එක පොළොන්නරුව. district ගෝවින්ගේ. සාමාන්‍යගේ. එහෙනම් සාමාන්‍ය අපි ගන්නවා average equal average. පොළොන්නරුව ඉන්නේ B3 වල ඉඳන් F3 දක්වා. ඊළඟ හතරවෙනි එක. වවුනියා දිස්ත්‍රික්කයේ ගෝවින්ගේ සාමාන්‍යගේ G7 කෝෂයෙන් ලබා ගත යුතු ඇත. මේ සඳහා ශිෂ්‍යෙක් G7 කෝෂයේ G7 වල දානවා වවුනියාවකට ඕෂේ සෙල්වන් ආකාශ සූත්‍රය ලැබෙයි. ඒ සූත්‍රයේ සෙල්වන් හඩාත් ගැලපෙනවා. එහෙනම් මොකද වෙන්නේ මේක එකතු කරලා තියෙන්නේ. එහෙනම් අපි කොහොමද ලියන්නේ? අපි ලියන්න පුළුවන් මේක මේ ටිකනේ ඊළන්නේ සමානයි පළවෙනි එක වවුනියා තියෙන්නේ B7 නේද? ඔව් G7 වලනේ ආইলන්නේ. ඔය එහෙනම් ලියන්න මෙතන B7 ධන C7 ධන D7 E7 F7 මේක බෙදන්න ඕනේ 5 ඔය විදිහටයි එන්නේ. ඒතොර ඒකේ අර බෙදීම 5 දාලා නැතුව උනත් ඔයගොල්ලෝ B7 C7 D7 E7 F7 කියලා දාලා තිබ්බනම් හරි ඈ. ඒක අහන්නේ ඒ ටිකනේ. හරි. පස්වෙනි එක V වගා කරනු ලබන්නේ ගෝවින්ගේ ඒ අවුරුදු වල ප්‍රතිශතය දක්වා ඇඳීමට නම් ප්‍රතිශතයක් පෙන්නනම නම් නෑ V වගා කරන ලබන්නේ ගෝවින්ගේ ඒ අවුරුදු වල ප්‍රතිශත දක්වා ඇඳීමට වඩාත්ම සුසු ප්‍රතිශත කියන එක හැබැයි මුළු අයගේ ප්‍රතිශතයක් විදියට නෙවෙයි ඒ අවුරුදු වල. ඒතකොට අවුරුදු වලට වෙන වෙනම අපි වෙන්නන්න ඕනේ 100ට කීයද කියලා. ඒතකොට ඒ වගේ අවස්ථාවක දැන් මුළු ඔක්කොම අරගෙන ප්‍රතිශතයක් නෙමෙයි පෙන්නන්නේ වෙන වෙනම එක අවුරුදු වල පෙන්නන්න ඕනේ. එහෙනම් අපිට පාවිච්චි ගන්න වෙන්නේ එක්ක ස්තම්භ ප්‍රස්ථාරයක් කොලම් chart එකක් එහෙනම් එහෙම නැත්නම් bar chart එකක්. බැරි වෙලාවට මේක ඔක්කොම අරගෙන percentage එකක් විදියට මුළු ගන්න එහෙම පෙන්නන්න තිබුණා අපිට යන්න වෙන pie chart එකකට. දැන් මෙතෙන්දී අහන්නේ වෙන වෙනම අපිට ප්‍රතිශත අරගෙන ඒවා වෙන වෙනම පෙන්වන්න ඕනේ. එක එක අවුරුදු වල. ඒතකොට ඒ වැඩේ අපිට එක එක ගොවින්නුත් ඉන්නවා කීප දෙනෙක්. එක්කෙනෙක්ගේ නෙවෙයි එක්කෙනෙක් ගුණා නම් ඔක percentage එක පෙන්වන්න කිව්වා නම් කෙලින්ම pie chart එකකින් අපිට පෙන්වන්න පුළුවන්. හැබැයි මෙතන ගොවිනුත් ගොඩක් ඉන්නවා අවුරුදුත් ගොඩක් තියෙන නිසා අපිට column chart නැත්නම් bar chart වලට යන්න වෙනවා. එහෙනම් බලන්න ලකුණු 10න් කීයද කියලා
ඒක හදපු අය ලකුණු කරගන්න මම අවසානයේදී අහන්නම් දැන් අහන්නේ නැහැ. ඒකේ ලකුණු දාගන්න. චුට්ටක් මේක පොඩි කරන්න මට ප්‍රශ්න ටික පේන්නේ නැති නිසා එක පේජ් එක බලන්න ඕන නිසා තුන්වෙනි ප්‍රශ්නෙට අපි යමු. එක්තරා පාසලක ශිෂ්‍යයන් හා ඔවුන් සිදු කරන ලබන ක්‍රීඩා ඇතුළත් පාසල් කල්පනා කරන මෘදුකාංගයක් අඩංගු වල වගු තුනක් දීලා තියෙනවා. ස්ටුඩන්ට් ටේබල් එක, ස්පෝර්ට් ටේබල් එක, පාර්ටිසිපේට් ටේබල් කියලා ටේබල් තුනක් දීලා තියෙනවා. එතකොට මේ ටේබල් තුනෙන් අපි ගන්න ඕනේ ඉහත දත්ත සමුදාය ප්‍රාථමික යතුරු දෙකක්. ඒවායේ වගුවල නම් බලන්න එහෙනම් අපිට කියන්න පුළුවන් ස්ටුඩන්ට් ටේබල් එකේ ස්ටුඩන්ට් ID ඒකට ටේබල් එකේ නමත් එක්ක ඔයගොල්ලෝ ලියන්න මතක තියාගන්න. සහ මේක ලියද්දි මේ විදිහටම ලියන්න. ඔයගොල්ලන්ට කැමති විදිහට ලියන්න එපා ස්පේස් තියදී එහෙම ලියන්න එපා. මේ විදිහටම ලියන්න මතක තියාගන්න. විභාගෙදී ඒවත් බලන අවස්ථා තියෙනවා. මට මතකයි කවුරුද්දක ඒවත් අපි 2016 වගේ මට මතකයි මාකින් වලදී ඒ සියලු දේ බැලුවා. ඊළඟට එතකොට අපි ස්ටුඩන්ට් ටේබල් එකේ ස්ටුඩන්ට් ID දෙන්න පුළුවන්. ස්පෝර්ට් ටේබල් එකේ ස්පෝර්ට් කෝඩ් එක දෙන්න. ඒකයි නම් ලකුණු දෙකයි එකකට එක ගන්න ලකුණු දෙක දෙන්න. ඊළඟට කියන්නේ 2017 වසරේ ආරම්භය සමග පිහිනුම් ක්‍රීඩා මෙන් පාසලට එකතු කිරීම සිදුවිය. දත් සමුදාය කුමන වගු යාවත්කාරී කළ යුතුද? ඒ වගු වල කරන ලද පේළි. එහෙනම් ඔයාලට අනිවාර්යයෙන්ම ස්පෝර්ට් ටේබල් එක වල ලියන්නේ ස්පෝර්ට් ටේබල් එක තමයි යාවත්කාරී කරන්න සිද්ධ වෙන අනිත් ඒවා කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් දාන්න රෙකෝඩ් එක දැන් මේක SP004 වලින් ඉදිරියලා තියෙන. එහෙනම් ස්පෝර්ට් කෝඩ් කියලා ලිව්වා. ඒක යටින් ලිව්වා SP005. ඊට පස්සේ ස්පෝර්ට් නේම් කියලා ලිව්වා. ඒක යටින් ලිව්වා swimming. ඒකට ෆීල්ඩ් නේම් එකත් එක්ක අදාළ රෙකෝඩ් එක ලියන්න ඕනේ. ෆීල්ඩ් නේම් එකත් එක්ක අදාළ රෙකෝඩ් එක ලියන්න. ඒකට ලකුණු ටේබල් එක කියනට එකයි රෙකෝඩ් එකට එකයි ලකුණු දෙකක් දෙන්න. දැන් තුන්වෙනි එක 2017 වර්ෂයේ නව ශිෂ්‍යයෙකු ලෙස අසිත දිලුම් යන සිසුවා පාසලට බැඳෙන අතර ඔහුගේ ක්‍රීඩාව ලෙස කරාටේ ක්‍රීඩාව සිදු කර. ඉහත පිහිනුම් ක්‍රීඩාවටද දැන්ට ඇතුළත් කර ඇතැයි උපකල්පනය ගන්න. දැන් පිහිනුම් ක්‍රීඩාවක් තියෙනවා කියලා දැන් මොන්න ටේබල් එකේ තියෙනවා කියලා. එහෙනම් අහනවා මෙන්න මේ වැඩේ කරන්න යවත් කාලේ වෙන්න ඕනේ ටේබල්. එහෙනම් මොකද වෙන්නේ අලුත් ළමයෙක් එහෙනම් ස්ටුඩන්ට් ටේබල් එක යන්න වෙනවා. අලුත් ස්පෝර්ට් ටේබල් එක යන්න වෙනවා. මෙයා මේකට සම්බන්ධත් වෙනවා. එහෙනම් පාර්ටිසිපේට් ටේබල් එකත් යන්න වෙනවා. එහෙනම් ස්ටුඩන්ට් ටේබල් එකේ කොහොමද එන්නේ? ස්ටුඩන්ට් ID එක දාන්න. අපි ඉවරලා තියෙන S.04 එහෙනම් S.05 කියලා දාන්න. ඒක දාද්දි මේ S_005 ඔය විදිහට දෙන්න. නම දෙන්න අසිත් දිලු. ස්පෝර්ට් එකක් දෙන්න. එයා කියනවා මේ ඒගොල්ලෝ කියනවා පිහිනුම් එක තියෙනවා කියලා. එහෙනම් SP.05 කියන එක දැන්ටම තරම් තියෙන්නේ. එහෙනම් මෙතන දෙන්න SP.06. දාලා මෙතන දෙන්න කරාටේ. ස්පෝර්ට් නේම් එක කරාටේ. ස්ටුඩන්ට් එකට දෙන්න. ස්ටුඩන්ට් එකට දෙන්න. මෙතන දෙනවා S.05 ළමයා අලුත් ළමයා S.05 නේ. ස්පෝර්ට් කෝඩ් එක දෙන්න S.05 SP.06 කරාටි කියන්නේ SP.06. ස්ටුඩන්ට් ID එක S.05 S_005 ස්පෝර්ට් කෝඩ් එක SP.06. තොර ලකුණු 3ක් දෙන්න. ටේබල් 3 කියනවට රෙකෝඩ් 3 දානවට ලකුණු 3ක් දෙන්න. එතකොට ලකුණු 6ක් හම්බ වෙන ඒ කොටසට. එතකොට මම හිතා ලකුණු 10 හරිය එකේ. ඒකට 10න් කීයද කියලා දාගන්න.
අපි හතරවෙනි ප්‍රශ්නෙට යමු. පණ්ඩුල මහ විද්‍යාලය තම ගුරුවරුන් සිසුන්ට හා බාහිර පාර්ශ්වයන්ට විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සිසුන්ගේ වසර 5ක ඔන්න දැන් සාමාන්‍ය පෙළ ඔයගොල්ලන්ගේ මේකත් දාලා තියෙනවා මම දැක්කා මේ ටයිම් ටේබල් එක පළවෙනිද පටන් ගන්න එක පස්වෙනිද IT තියෙන්නේ right දැන් දාලා ඇති ඔයගොල්ලන්ට මේකේ net එකෙන් ගන්න පුළුවන් මේ site එකේ හරි ඒ කියන්නේ මොනවද තිබුණත් විභාගේ තියෙන මට්ටමක් තියෙන නිසා ආයි කල්යන්නේ නැහැ ඒ නිසා මාන්සිලා කරන්නේ. හරි පණ්ඩුල මහ විද්‍යාලය තම ගුරුවරුන්ට සිසුන්ට හා බාහිර පාසල් විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සිසුන්ගේ වසර 5ක ප්‍රතිඵල පිළිබඳ ප්‍රගතිය විදහා දැක්වීම සඳහා තොරතුරු පද්ධතියක් සකස් කළේ. මෙම පද්ධති සෑදීමේ ආදාන ලෙස ලබා දී ඇති දත්තයන් දත්ත සහ තොරතුරු පළවෙනි පාඩම අදාළව අහන්නේ මොනවද දත්ත වෙන්න පුළුවන්. එතකොට ළමයින්ගේ විස්තර නේද ළමයින්ගේ නම වයස ඒ වගේ දේවල් නේද ඒක අපිට ගන්න පුළුවන් දත්තයක් විදිහට ඊට පස්සේ ඒගොල්ලන්ගේ ප්‍රතිඵල ඒගොල්ලන්ගේ ප්‍රතිඵලයත් එක්ක ඉන්පුට් යන්න වෙන්නේ වසර 5ක ප්‍රතිඵල පිළිබඳ ප්‍රගතිය දක්වන කතාවට කලින් අපි ඒව ටික ඇතුළත් කරගන්න ඕනේ එතකොට අදාළ වර්ෂය අවුරුදු අදාළ මේ අවුරුද්ද ඒවත් අපිට දත්ත විදිහට ගන්න පුළුවන් right ඒවට ලකුණු දෙකක් තියෙනවා නම් අවම වශයෙන් ලකුණු දෙකක් දෙන්න. වෙන මොන හරි තියෙනවා නම් අහන්න. ඊළඟට මෙම විද්‍යාලයට තොරතුරු පද්ධතිය සැකසීමෙන් ලැබෙන වාසි දෙකක්. එතකොට අපි ইনফরমේෂන් සිස්ටම් එකක් තොරතුරු පද්ධතියක් හැදුවොත් මොකද වෙන්නේ? අපිට පුළුවන් මේක ඉදිරියට ගෙනිය ගන්න. එහෙනම් අපිට කියන්න පුළුවන් එක එක අවුරුද්දට වෙන වෙනම යාවත් කාලේ කරගත හැකි වෙන නැත්නම් ඒක ප්‍රතිඵල ප්‍රගතිය බලා ගැනීම හැකියාව. ඊළඟට අපිට තව ඕනනම් කියන්න පුළුවන් ප්‍රගතිය මැනීමේ හැකියාව. අපිට අග්ගාලා ළමෙක්ගේ අවුරුදු 5ේම මොනවද අයින් වෙන්න හදද්දී අපිට අග්ගාලා ප්‍රගතිය කියන්න පුළුවන්. නැත්නම් අපි මේවා මොනවා හරි පොත්වල නැත්නම් කබඩ් වල ෆයිල් වල දාගෙන හිටියොත් මේක අමාරුයි. එක සැරේ ගන්න අමාරුයි. මේ වගේ සිස්ටම් එකක දිනවා අපි සමහරට ළමයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක දුන්නාම මෙයාගේ ඔක්කොම ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. ඔන්න වගේ දේවල් අපිට කියන්න බෑ. ඒක නිකන් හිතලා කියන්න තියෙන දේවල්. මේ එහෙම කෙලින්ම මෙන්න මේක උත්තරේ කියලා කියන්න බෑ. ඔයගොල්ලන්ගේ උත්තරෙත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. එතකොට වෙන අපිට වෙන ඉස්කෝලේකට යනවා කියලා එතකොට වෙන ඉස්කෝලේකට ඕනනම් ටග් ගාලා තොරතුරු අපිට ඊමේල් මගින් හරි ඒ වගේ දෙන්න පුළුවන්. වගේ ගොඩක් මේ වාසි තියෙනවා. ගොඩක් වාසි තියෙනවා. ඊළඟ මේ පද්ධති ක්‍රියාත්මක වීම තුළින් ලබා ගැනීම ප්‍රධාන තොරතුරක් ලෙස ඉදිරිපත් කළ හැකි ආකාර දෙකක්. අපිට පුළුවන් ප්‍රධානය අපිට පුළුවන් ප්‍රස්ථාරයකින් දෙන්න නේ. අවුරුදු 5 ප්‍රතිඵලය අපි ප්‍රස්ථාරයක් කරා දෙනවා. ප්‍රස්ථාරයක් කරා දෙනවා. අපිට graph මොකද්ද line chart එකක් වගේ එතකොට අපිට ටග් ගන්න නැත්නම් bar chart එකකින් අපිට පෙන්නන එක එක ළමයාගෙත් දෙන්න පුළුවන් නැත්නම් අවුරුදු වල කොහොමද එක එක subject එකට ඔය වගේ ඕන විදිහට ප්‍රස්ථාරයක් කරා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඕනනම් කියන්න පුළුවන් ලබාගත ප්‍රධාන තොරතුරක් විදිහටනේ අපිට විශ්ලේෂණයක් දෙන්න පුළුවන්. නැත්නම් උදාහරණයක් විදිහට වසර 5ේම වැඩිම ලකුණු ගත්ත ළමයි. නැත්නම් වසර 5ම අඩුම ගත්ත ළමයි. ඔය වගේ අපිට විශ්ලේෂණයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතකොට ඒවත් තොරතුරක් වෙන විශ්ලේෂණය කරනවා කියන්නේ අපි දත්ත සකස් කරලා තමයි අපි තොරතුරු ලබා ගන්න. ඒතකොට ඒක විශ්ලේෂණයක්. ඒ විදිහට දෙන්න පුළුවන්. ඊළඟ හතරවෙනි එක බලමු. මෙම තොරතුරු පද්ධතියම හස්තමය මැනුවල් ලෙස සකසා ඉදිරිපත් කළේ නම් එහි ඇති අවාසි. අපි මැනුවල් විදිහට මේක දුන්නා නම් මොකද වෙන්නේ? එකක් තමයි අපිට මේවා ගබඩා කරන්න විශාල ඉඩක් ඕනේ. ඊළඟට අපේ නිවැරදිභාවය අඩු වෙන්න පුළුවන්. මේක විශ්ලේෂණයට කාලය වැඩියෙන් වැයෙන්න පුළුවන්. අපිට සොයන්න කාලය වැඩි වෙන්න යන්න පුළුවන්. එකම දත්ත නැවත නැවත පැවතීම නිසා ගැටලු මතුවෙන්න පුළුවන්. අනවශ්‍ය ලෙස ඉඩ හැරෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් ගන්න. ඊළඟ නව තොරතුරු පද්ධතිය හේතුවෙන් අනාගතයේදී සාමාන්‍ය ප්‍රතිඵල ඉහළ නැගීමට ගත හැකි ක්‍රියාමාර්ග දෙකක්. ඒත් අපිට කියන්න පුළුවන් දැන් මේකෙන් ටග් ගාලා අපිට හොයාගන්න පුළුවන් ලකුණු අඩු මොනවාද විෂයන්. ඒ වගේ දේවල් බලලා අපිට ප්‍රතිඵල ඉහළ නංවන්න වැඩසටහනක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම්
කණ්ඩායම් කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ගේ දැන් සාමාන්‍ය ඉස්කෝලවල භාවිතා වෙන ක්‍රමයක් තමයි කණ්ඩායම් කරනවා. ළමයින්ගේ ලකුණු මට්ටම අනුව 40ට 30යි 40යි අතර ළමයි කවුද 40යි 50යි අතර කවුද එහෙම කණ්ඩායම් කරලා වෙන වෙනම ක්‍රම භාවිතා කරලා උගන්වනවා. ඒතකොට මේ වගේ අපිට විශ්ලේෂණයක් හදාගන්න ලේසි නම් අපිට මේ කාණ්ඩ කිරීම ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. ඒතකොට ඒ වගේ උත්තර ඉතින් මේ ප්‍රශ්නෙට මම හිතන්නේ හැමෝටම ලකුණු හම්බෙයි. ඔයගොල්ලන්ගේ මම කියපු අදහස් එකම තියෙන්න ඕනේ. ඒ අදහස තියෙන ඒවා තියෙනවා නම් ඔයගොල්ලෝ ලකුණු දාගන්න. ඒතකොට ලකුණු දෙක ගන්න හැම එකටම දාගන්න ලකුණු 10 එන්නේ. හරි. පස්වෙනි එකට යන්න අපි සංසිද්ධිය පෙන්වීමට අදාළ ගැලීම් සටහන් කොටස අඳින්න කියලා තියෙනවා. ගැලීම් සටහන් කොටස අඳින්න කියලා කියනවා. account balance එක check කරනවා. withdrawal එකට වඩා මම පොඩ්ඩක් ඒක පෙන්නන්නම්. හරි. ඔයගොල්ලෝ ගා පේපර් එක තියෙන නිසා මම මේක මේව කරලා ගන්න. account balance එක අහනවා. account balance එක වැඩිද කියලා අහනවා. withdrawal වලට වඩා withdrawal. no yes no පැති දෙකට දාගන්න. කැමති පැත්තකට දාගන්න පුළුවන් ඒක අවුලක් නෑ. කැමති පැත්තකට දාගන්න පුළුවන්. ඒතර yes වුණොත් එයා කියනවා give money account balance equal account balance minus withdrawal. ඒක එහෙනම් ඔයගොල්ලන්ට මෙතන මම yes එකට පෙන්නන්නම් give money. ඒක process එකට දානවා give money. ආයෙත් එකක් දාන process එක. මේකේ තියෙන account balance equal account AB කියලා දාන්න account balance කියන එක. ඔයගොල්ලෝ ඒක සම්පූර්ණ එක ලියන්න. account balance minus withdrawal. ඕම දෙනවා. no වුණොත් else part එකක් තියෙනවා message එකක් දෙනවා sorry your account balance is not enough. එහෙනම් ඒක පෙන්නන්නේ මෙතන sorry your account balance is not enough. ඔය විදිහට අපිට මේක දෙන්න පුළුවන්. ඒතකොට මම ඇයි මෙතන process දෙකක් ගත්තේ give money කියන එකත් කරන වැඩක් process එකක් account balance එක හදන එකත් process එකක්. ඒක නිසා මම process symbol දෙකක් අරගත්තා. හරිද? ඒක නිසා මම process symbol දෙකක් අරගත්තා. හැබැයි මෙතනට අපිට දාන්න පුළුවන් account balance මොනවාද sorry your account balance is not sufficient කියන එක මෙන්න මෙතනට දාන්න පුළුවන්. right? මෙතනට ඒක දාන්න. ඒක output එකක් විදිහට ගන්න. output symbol එක දාලා output එකක් විදිහට ගන්න. right? හරි. ඊළඟ අපි කොටසට යමු. ඊළඟට කියනවා මම චුට්ටක් ලොක් කරන්න. පාද ගැලීම් සටහනේ ABCDEF ස්ථාන අරකට ලකුණු දෙන්න. ඒ ගැලීම් සටහන් කොටස හරින ලකුණු 4යි. වැරදි නෑ. පාෂල් මාර්ක්ස් දෙන්න එපා. කෙලින්ම ලකුණු 4යි හෝ බිඳුවයි. හරි? 4යි හෝ බිඳුවයි. එතන ABCD වලට උත්තර ටික දාමු. ස්ටාර්ට් කරනවා කියනවා read height read weight කියලා තියෙනවා. චුට්ටක් එක පැහැදිලි පොඩ්ඩක් වැඩි කරන්න. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? height එක 5.5ට වඩා වැඩිද කියලා බලනවා. එතකොට අපිට A කියලා දීලා තියෙනවා
දැන් මේක qualified කියලා නම් තියෙන්නේ. දැන් මේකේ තියෙන එක පොඩ්ඩක් බැලුවාම අපිට පොඩි අදහසක් ගන්න පුළුවන් මේකෙන් අහන්නේ මෙන්න මේ height එකයි weight එකයි වැඩි නම් තමයි මේ මිනිස්සයාව qualified වෙන්නේ කියන එක පොඩි අදහසක් මේක දිහා බැලුවාම අපිට ගන්න වෙනවා. එතකොට මේක height එක වැඩිද? දැන් මේක මම හිතන්නේ මේක end එකට යනවා කියන්නේ අපිට A කියන්නේ එහෙනම් no කියලා ගන්න පුළුවන්. එහෙනම් B කියන්නේ අනිවාර්යයෙන්ම yes. weight එකත් වැඩි කියලා බලනවා. C කියන්නේ එහෙනම් අනිවාර්යයෙන්ම no. එහෙනම් E කියන්නේ yes ගන්න පුළුවන්. එතකොට එහෙනම් F කියන්නේ අනිවාර්යයෙන්ම මේ දෙකම height එකත් වැඩි weight එකත් වැඩි නම් qualified වෙනවා. ඒ කියන්නේ qualified කියන වචනේ එන්න මෙතනට අපිට දාන්න වෙන්නේ එහෙනම් එක්ක height එක හරි weight එක හරි අදාළ අගයට වඩා වැඩි නැත්නම් not qualified කියන එක දාන්න. එතකොට not qualified එක D වලට දාන්න. ඒතර A වලට no, B වලට yes, C වලට no, D වලට not qualified, E වලට yes, F වලට qualified. එතන ලකුණු 6ක් දෙන්න. එකකට එක ගාන ලකුණු 6ක් දෙන්න. ලකුණු 10න් කීයද කියලා දාන්න. ඊළඟ HTML ප්‍රශ්නෙට අපි යමු. නැවත මම පොඩ්ඩක් මේක පොඩි කරන්න. අරගේ ලකුණු ටික දාගන්න ඉක්මනට. හරි අපි HTML එක බලමු. මේකේ එක ටෙක්ස්ට් එක අපිට ටෙක්ස්ට් එක අපිට දාන්න ඕනේ. එක කියන තැන ශ්‍රී ලංකා කියන වචනේ ඔයාලට පේන ඇති ටිකක් ලොකුවට පෙන්නලා තියෙනවා. ශ්‍රී ලංකා කියන එක බෝල්ඩ් වෙලා. හැබැයි ඒක නෙවෙයි එතන පෙන්නන්නේ. sorry ඒක නෙවෙයි පෙන්නන්නේ. මේක ටයිටල් එක ඇතුළේ පොඩ ඉන්න. ටයිටල් එක ඇතුළේ මෙන්න මෙතන තියෙනවා ශ්‍රී ලංකා කියලා. මෙන්න තියෙනවා ශ්‍රී ලංකා. ඒක තමයි මෙතන පෙන්නන්නේ මේ ටයිටල් එක ඇතුළේ. හරි. එහෙනම් එක කියන්නේ ටයිටල්. එකට මම දානවා එහෙනම් මම මෙතන දාන්න එක කියන එකට මම දාන්නේ ටයිටල් කියන එක. ඒක ටයිටල් කියලා විතරක් ලිව්වම ඇති. මොකද greater than less than mark දෙක දීලා තියෙනවා. ඒ නිසා ටයිටල් කියන එක එන්නේ. දැන් දෙක ඔයගොල්ලෝ බැලුවොත් පේනවා මෙතන 2 සහ 3 තියෙනවා 6ක් තියෙනවා. ඒතර දෙකේදී මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ ශ්‍රී ලංකා කියන වචනේ තමයි බෝල්ඩ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒක සෙන්ටර් වෙලක් තියෙන බවක් තමයි පේන්නේ. නම් දෙක කියන එක අනිවාර්යයෙන්ම H1 හරි H2 හරි දැන් මට ගැටලුවක් නැහැ මෙතන ලිස්ට් එක දීලා නැති නිසා. දැන් 3 අපි දාමු මේක මැද තියෙන නිසා 3 කියන එක සෙන්ටර්. ඊළඟට මෙතනම 6 කියන එකක් තියෙනවා. එතකොට මේක නිකන් සෙන්ටර් එකක් දීලා නෙවෙයි H1 එකේ අපි අර පැරග්‍රාෆ් එකක දෙන්නේ P align center කියලා ඒ වගේ H1 එකේ දීලා තියෙනවා align කරලා. එහෙනම් 6 කියන එක දැන් මම මෙතනට 6 කියන එක ගන්නම්. නෑ 4 5 6 කියන එක align කියලා දාගන්න. මේක align වෙලායි තියෙන්නේ. ඒක center කියන එක tag එක නෙවෙයි තනියෙන් පාවිච්චි කරලා තියෙන H1 එකේ align කියන attribute එකයි භාවිතා කරන්නේ. ඊළඟට අපි 4 ගත්තොත් 4 ඔයගොල්ලන්ට පේනවා මේ ing කියන එකත් එක්ක picture එකක් දෙනවා අනිවාර්යෙන්ම src කියන වචනේ එන්නේ ing එක src අනිවාර්යයි.
image එක එන්න. ඊළඟට 5 කියන එක අපි ගත්තොත් 5 කියන එක ඔයගොල්ලන්ට පේනවා මේ style කියන එකක් දීලා තියෙනවා. style කියලා 200px කියලා දීලා තියෙනවා. එතකොට මේකේ දැන් මේ style කියන part එක ඇත්තටම මේ අපි භාවිතා වෙනවා CSS කියලා part එකකදී. ඒතර මෙතනදී මෙයා කරලා තියෙන්නේ මේකේ width එක height එක වෙනස් කරන එක. width එක height එක වෙනස් කරන එක. ඒක නිසා ඔයගොල්ලෝ මෙතනට width හරි height එක හරි කියන ආගය තමයි image එක අපිට දෙන්න පුළුවන් attributes විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. width එක height එක border එක align එක ඊළඟට alt එක ඔන්න ඔය වගේ දේවල් අපි ගන්න. එතකොට 200px කියලා දෙනවා. px කියන්නේ මේක අනිවාර්යයෙන්ම size එකක් වෙන්න ඕනේ. ඉතින් size එකක් වෙන්න ඕන නිසා අපි එක්ක width එහෙම නැත්නම් height ඔය දෙකෙන්ටම අපි ලකුණු දෙමු. width එක හරි height එක හරි ඔය දෙකෙන් එකක් දාලා තියෙනව නම් ලකුණු දෙන්න. ඊළඟට 7 වෙනි එක Sri Lanka have many three language dosa කියලා තියෙන. ඒතකොට ඒක ඔයගොල්ලන්ට පේනවා bold වෙලා තියෙනවා. bold වෙලා තියෙනවා B කියන tag එක එතනට එන්නේ. ඒතකොට 8 වෙනි tag එක ඔයගොල්ලන්ට පේනවා ඇති list එකක් සිංහල English Tamil කියන එක list එකකට ඇවිල්ලා තියෙන්නේ order list එකක් 1 2 3 වැටලා තියෙන්නේ. එහෙනම් 8ට all tag එක දෙන්න. එතකොට ඔකට ලකුණු දෙන්න එකකට 0.75 ගානේ ලකුණු 6ක් ලබා දෙන්න. එකක් හරිනම් ලකුණු 0.75යි. ලකුණු 6යි ඒ ටික හරිනම් 8ම හරිනම් ලකුණු 6ක් හම්බ වෙනවා. ලයිස්තුව දීලා තියෙනවා. මෙතන ලයිස්තුව තියෙනවනේ. කිසි ගැටලුවක් නැහැ. මෙතන තියෙන්නේ width එක. sorry. මම මේක දැක්කේ නැහැ. එතකොට මෙතන width එක තියෙන නිසා මෙන්න height එක වෙන්න බෑ. අනිවාර්යෙන් width එක එන්න ඕනේ. දීලා තියෙනවා. ලයිස්තුව දීලා තියෙනවා. අපිට 9ක් තියෙනවා. sorry 9ක් තියෙනවා. 9 වෙනි එකට අපිට ගන්න වෙන්නේ 9යි 10යි තියෙනවා. 9 sorry ඒක අපි ගමු. එහෙනම් අපි ලකුණු පොඩ්ඩක් වෙනස් කරමු. 9ට අපිට ගන්න පුළුවන් AHF නැත්නම් අපි කියනවා anchor tag එකක්. anchor tag එකක්. ඒ නිසා 9ට දාන්න A. 10ට දාන්න අපිට අරන් තියෙනවා blank target එක blank එකකට යන්න ඕනේ. target කියන වචනේ එන්න ඕනේ. target. උඩ එකේ 10ක් තියෙනවා. 10ට 0.5 ගන්න දෙන්න 5ක් ලකුණු ඈ. එකකට 0.5 ගානේ ලකුණු 10ට ලකුණු 5යි. 10 ලකුණු 5යි. ඊළඟ අහන 5ක් දක්වා ඇති අසම්පූර්ණ වගන්ති වල 1 සිට 5 දක්වා 1 සිට 5 දක්වා තෙක් ඇති ස්ථාන වලට වඩාත් ගැළපෙන වදන් 5 ලැයිස්තුවෙන් තෝරා ලියන්න. එහෙනම් මෙතනට වෙබ් පිටුවක් සංස්කරණ මෘදුකාංගයක් ලෙස අපි පාවිච්චි කරනවා මේකේ තියෙන Dream Viewer. Dream Viewer තමයි මෙතනට එන්නේ. අප නිර්මාණය කරන වෙබ් අඩවිය ප්‍රසිද්ධ කරන්න නම් අපි අනිවාර්යයෙන්ම ඒක අපි host කරන්න ඕනේ. host කරනවා කියලා අපි කියනවා. අපි ඒක අපේ server එකට දාගන්නවා. ඒකට අපි කියනවා host කරනවා කියලා. ශ්‍රී ලංකාවේ සිටින ISP කෙනෙකුට උදාහරණයක් dialog කියන එක කියලා. මූණු පොත යනු අපි දන්නවා මේක හැම වෙලේම අප්ඩේට් වෙනවා. හැම වෙලේම අප්ඩේට් වෙනවා කියන්නේ dynamic website එකක් අපි කියනවා ගතික. HTML ආධාරයෙන් නිර්මාණය කර ඇති වෙබ් අඩවියක් අපි කියන HTML වලින් පාවිච්චි කරලා අපි ඒක දැන් සාමාන්‍යයෙන් ගතික ගන්න PHP වගේ ඒවා භාවිතා කරලා තමයි database එකක් කරා සිද්ධ වෙන්නේ. අනිත් ඒවා අපි static නැත්නම් static කියන එක එන්න ඕනේ. ඒතකොට ඒකට එක ලකුණු ගානේ ලකුණු 5ක් දෙන්න. ඒතකොට ලකුණු 10න් කීයද කියලා දාගන්න.
ලකුණු 10න් කීයද කියලා දාගන්න. හත් වෙනි එකට යන්න කලින් ලකුණු ටික දාගන්න. අපි අවසාන ප්‍රශ්නෙට යමු. මේ හැම ප්‍රශ්නයක්ම ඔයගොල්ලෝ කරලා නැතුව සමහර අය ඔක්කොම කරලා ඉන්නේ. එතකොට ඔයගොල්ලෝ ලකුණු දෙන ක්‍රමය මම අන්තිමට කියන්නම් කොහොමද 100න් හදන්නේ කියන එක. හරි බලමු අපි ඔයගොල්ලෝ කරලා තියෙන හැම ප්‍රශ්නයක්ම මාක් කරන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. කරලා තියෙන හැම එකක්ම මාක් කරන්න. මේක අන්තිමට කරපු කපනවා එහෙම නීතියක් නැහැ. ඔක්කොම ඔයගොල්ලෝ කරපු දේවල් ඔක්කොම මාක් වෙනවා. ඊට බලන්න පරිගණක භාවිතයේදී පුනරාවර්ති ආතති පීඩා RS ඇති ගන්න. ඒතර පුනරාවර්ති ආතති පීඩා කියන්නේ එකම දේ නැවත නැවත අපි ටයිප් කරන ටයිප් එක ගොඩාක් වෙලා කරන ඔය වගේ දෙයක් කරද්දී ඇති වෙයි ගැටලු. එතන අපි එකක් තමයි වේදනාවක් ඇති වෙනවා කියන්න පුළුවන්. ඊළඟට අපිට අත්ලේ එහා මෙහා ගෙන යාමේ අපහසුයක් ඇති වෙනව නේද? ඊළඟට ඕනනම් අපිට අත්වල ඉදිමුම ඒ වගේ දේවල් අපි ගමු. පාසඳන් මාතෘකා ඒකට ලකුණු එතකොට ඒවා තියෙනවා ලකුණු දෙකක් දෙන්න. පාසඳන් මාතෘකා තුනක් බැගින් දක්වා පැහැදිලි කරන්න. ඒතර පරිගණක වෛරසයක් කියන්නේ මොකක්ද කියන එක ඔයගොල්ලෝ පැහැදිලි ගන්න ඕනේ. ඒක පරිගණක වෛරසයක් කියන එක එතකොට පරිශීලකයාගේ අනුදැනුමකින් තොරව වැඩ කරන වැඩසටහනක්. ඒතකොට මේකෙන් පරිගණකයේ හානි කරන්න පුළුවන්, ෆයිල් ඩිලීට් කරන්න ඔය වගේ දේවල් හානියක් ඇති කරන්න පුළුවන් කියලා ලියන්න. worms කියන එක ගත්තාම ඒකත් ඒ වගේමයි. ඒතර worms එකේ වෙනස තමයි worms එක replicate. ඒ කියන්නේ තනියෙන් යාට හදා ගන්න පුළුවන්. තනියෙන් යාට හදා ගන්න පුළුවන්. මේක හානි කර නැහැ. නමුත් මේක පැහැදිලිව සඳහන් කරන්න මේකෙන් කරන්නේ අපි memory නැත්තම් මතකය අනවශ්‍ය විදිහට අල්ලගන්න එකයි මේකෙන් වෙන්නේ. කියන්නේ මතකය අනවශ්‍ය විදිහට භාවිතා කරලා පරිගණකයේ වේගය අඩාල කිරීම වගේ දේවල් තමයි මේ worms එකෙන් ඇති වෙන්නේ. ඒ විදිහට ලියන්න. ඊට පස්සේ spyware කියන එක ගත්තොත් එහෙම spyware එකෙන් කරන්නේ අපේ පරිගණකයේ අපේ අනුදැනුමකින් තොරව ඇතුළු වෙලා අපේ පරිගණකයේ සිදු කරන ක්‍රියාකාරකම් ඒවා රෙකෝඩ් කරගෙන එහෙමත් ඒව දිහා බලන් ඉඳලා වෙනත් තුන්වෙනි පාර්ශවයක් වෙත ඒ තොරතුරු ලබා දීමේ වැඩසටහන. ඒතකොට මේවත් ඒ වගේ හානියක් අපේ බොහෝ වෙලාවට අපේ පෞද්ගලික තොරතුරු තුන්වෙනි පාර්ශවයක නිරාවරණය වෙන්න පුළුවන් මේ ස්පයිවෙයා වගේ එකක්. මංකොල්ල කරනවා අපි hijackers. එතකොට මේගොල්ලන් කියනවා අපේ තොරතුරු හොරකම් කරනවා. අපේ තොරතුරු හොරකම් කරනවා. ඊට අමතරව ඒවා භාවිතා කරලා නීති විරෝධී වැඩ සඳහා යොදා ගන්නවා. ඒතකොට අපි කියනවා අපි දැන් ඔය එක දැන් අපේ ඊමේල් ඇඩ්‍රස් ඔය වගේ දේවල් අරගෙන වෙනත් කටයුතු වලට භාවිත කරනවා. ඒතකොට හිතන්නේ අපි මේ දේ කරා කියලා. එතකොට වෙන එක්කෙනෙක්ගේ දෙයක්. වෙන එක්කෙනෙක්ගේ තොරතුරු බොහෝ වෙලාවට දැන් මේ පරිගණකයක් ඇතුළු නිසා ගොඩක් වෙලාවට වෙනත් අයගේ තොරතුරු එහෙම නැත්නම් අපේ වෙබ් බ්‍රවුසර් වල settings වගේ දේවල් අපේ වෙබ් අතිරික්ෂ වල විවිධ settings වගේ දේවල් වෙනස් කරනවා. ඒ කියන්නේ ඔය අනවශ්‍ය ඇඩ් වගේ දේවල්
අනවශ්‍ය ඇඩ් වගේ දේවල් දාලා අපි වෙනම ඔය දැන් ස්කෑම් වෙබ්සයිට් කියලා තියෙන්නේ අපිට ඔය එක හානි වෙන වෙබ්සයිට් වගේ තියෙන ඒවට ඔටෝමැටිකලි අපි ඩිරෙක්ට් කරනවා. ඒවට ඔටෝමැටිකලි අපි යවනවා. ඔන්න වගේ වැඩ තමයි මංකොල්ලකරුවා කියන හයිජැකර් කියන කෙනා පරිගණක ඇතුළේදී කරන්නේ. පරිගණක ඇතුළේදී කරන්නේ. අපි දන්නවා නිකන් මංකොල්ලකරුවා ගහම අනිත් අයගේ එකක් අරගෙන ගහලා බැලලා හරි අරගෙන ඒ වගේ තියන්නේ මංකොල්ලකරුවා කියන. ඉතින් ඕක කම්පියුටර් එක ඇතුළට ආවම වෙන්නේ අපේ අන්දමකින්තරව අපේ තොරතුරු දෙන එහෙම නැත්නම් අපේ වෙබ් බ්‍රවුසර්ස් වගේ දේවල් වලට ඇතුළට ඇවිල්ලා ඒකේ තියෙන සෙටින්ග්ස් වෙනස් කරලා අපි නොදැනුවත්ව අපි වෙන වෙන ඔය ස්කෑම්ස් වෙබ්සයිට් වලට අපිව යවන සමහරවිට අපි ඒක ක්ලික් කරාම අපිට අපේ data loss වෙනවා අපේ credit card details reveal වෙනවා ඔය වගේ දේවල් ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා අධ්‍යාපන ශාස්ත්‍රයේ තොරතුරු හා සංවේදන භාවිතන මාතෘකා හතරකින්. ඒතකොට ඔයගොල්ලන්ට ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් අපේ දැන් මාර්ගස්ත දුරස්ථ අධ්‍යාපනය කියන එක වෙන තැනක ඉඳන් ගන්න. ඊට පස්සේ ඔය අපි ඉගෙනුම් කළමනාකරන කියන එක education management නැත්නම් learning management කියන එක. ඊළඟට අපිට ගන්න පුළුවන් ඔය presentation වගේ දේවල් භාවිතා කරලා ඉගෙනීම් කටයුතු. ඉගෙන ගැනීම කටයුතු. ඊළඟට ගන්න පුළුවන් ඔය ඊටක්සලා වගේ වෙබ්සයිට් හරහා ඉගෙන ගන්න. ඉතින් ඔය වගේ විස්තර ටිකක් එතනට දෙන්න ඕනේ. ඒතකොට ඔයගොල්ලන්ගේ ඒ වගේ දේවල් තියෙනවා නම් ලකුණු දෙන්න. ඒතකොට ඒක ලකුණු අනිත් මම කියන්න MCR ECG ආදී උපකරණ MC භාවිතන ශාස්ත්‍රය. ශාස්ත්‍රය තමයි වෛද්‍ය ශාස්ත්‍රය. ඒතකොට ලකුණු දෙන්න පළවෙනි එකට ලකුණු දෙන්න 2ක්. ඊළඟ එකේ ඔයගොල්ලන්ගේ තොරතුරුත් එක්ක ලකුණු 4ක් දෙන්න. ඊළඟට 2ක් දෙන්න. ඊළඟට 2ක් දෙන්න. 10න් කීයද කියලා දාන්න. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ ලකුණු දැන් 10න් අරගෙන ඇති 20 දැන් පළවෙනි ප්‍රශ්නෙට 20ෙන් දෙන්න. ඒක අපි දුන්නානේ ඒක. 20ෙන් කීයද කියලා දාන්න. හරිද? ඊට පස්සේ ඕගොල්ලෝ ප්‍රශ්න තව 4ක් ගන්න. ඒ ප්‍රශ්න 4 වැඩිම දැන් ඔයගොල්ලෝ බැරි වෙලා හරි ප්‍රශ්න 4ට වඩා කර දැන් පළවෙනි ප්‍රශ්නේ ඔක්කොම ප්‍රශ්න 5යිනේ කරන්න ඕනේ. ප්‍රශ්න 6ක් කරලා තියෙනවා කියලා ඔයගොල්ලෝ හිතන්නකෝ. ප්‍රශ්න 6ක් කරලා තියෙනවා පළවෙනි ප්‍රශ්නේ කොහොමද අනිවාර්යෙන් ඒක 20ෙන් දෙන්න. ඉතුරු ප්‍රශ්න ඔයගොල්ලෝ කරලා තියෙන 5න් හරි 6න් හරි වැඩිම ලකුණු ගත්ත ඒවා තියෙනවානේ. වැඩිම ලකුණු ගත්ත 4. ඒවා ඉන්නේ 10න්නේ. වැඩිම ලකුණු ගත්ත 4. 10න් කීයද කියලා ගන්න. එතකොට ඔයගොල්ලන්ට කැමති ඔයගොල්ලෝ වැඩිපුර ප්‍රශ්න කරලා තියෙනවා නම් කිසි ගැටලුවක් නැහැ. ඒ වයින් වැඩිම ලකුණු ගත්ත ප්‍රශ්න 4 විතරක් අරගන්න. 10න් කීයද කියලා දාන්න. ඊට පස්සේ මෙතන එතකොට මුළු ගාන 60. මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ මුළු ගාන 60. now ඔයගොල්ලෝ දාන්න 60න් කීයද? 60න් කීයද කියලා දාන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ඉස්සෙල්ලා 40න් කීයද කියලා තියෙනවා. අවසානයේ 100න් කීයද කියලා හදලා මට දාන්න මැසේජ් එක. මට දාන්න මැසේජ් එක. හරි. හොඳයි. ගොඩක් අයට ලකුණු සන්තෝෂයි ලකුණු 75ට වඩා තියෙන හැමෝටම වගේ එක්කෙනෙකුට දෙන්නෙකුට පොඩ්ඩක් අඩුයි. ඉතින් ඔයගොල්ලන්ට දැන් මේක දැන් අපි අද පළවෙනි මොඩල් පේපර් එක කරේ. ඉතින් මේ වගේ දැන් ඊළඟ මොඩල් පේපර් එකට යද්දී අනිත් අය ලකුණු ඔය අඩු කීප දෙනා හිතා ගන්න ඊළඟ සැරේ මම ඊට වඩා ලකුණු ගන්නවා. හරි? එතකොට මොනවද මගේ අඩුපාඩු තියෙන්නේ? මොනවද මට අමාරු කොටස්? ඒතර ආයි මම මේවා ටික බලන්න. දැන් මම මේ වීඩියෝ එකත් මේ පේපර් එක ඩිස්කෂන් එකක් දානවා ඔයගොල්ලන්ට. එතකොට ඔයගොල්ලන්ට ආපහු ඕනනම් මේකේ මම ඩිස්කස් කරපු එක ආපහු ඕනනම් බලන්න පුළුවන්. හරි? ඉතින් බලලා ඔයගොල්ලන්ගේ ගැටලුවක් තියෙනවා නම් මට මැසේජ් දාන්න. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දාන මැසේජ් එක අපේ ගෲප් එකේ හරි දාලා ඕන එකක් අහන්න. මම හෙල්ප් එක දෙන්නම්. අනිවාර්යෙන්ම ඊළඟ දෙවෙනි මොඩල් පේපර් එක කරලා තියාගන්න අපි ඒක සාකච්ඡා කරනවා ඊළඟ දවසේදී. ඉතින් ඒක හොඳට කරන්න. දැන් මෙහා පොත් එහෙම බලන්න නැතුව පුළුවන් තරම් පාඩම් කරලා ඉවරලා පොත් ටික තියලා ඊට පස්සේ පේපර් එක කරන්න. ඒතකොට ඔයගොල්ලෝ මේ තනියෙන් කොච්චරක් ලකුණු ගන්න පුළුවන්ද කියන එක තමන්ටම මේක කැල්කියුලේට් කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට දැන් මේ මාසේ 25න් පස්සේ ඔයගොල්ලන්ට ඉස්කෝලේ පටන් ගන්නවා කියලා කියනවා. දන්නේ නැහැ කොහොම වෙයිද කියලා. ඉතින් එතකන් අපි මේ විදිහට වැඩේ කරගෙන යන්න. හරි එහෙමනම් අපි පන්ති නවත්තමු ඊළඟ දවසේ හම්බෙමු. එතකොට දෙවෙනි පේපර් එක ওই විදිහටම කරලා තියෙනවා. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.